හරි. අද පාඩම ගම්පෙරළිය නෙමෙයි ව්‍යාපාර පරිසරය. හරි. ව්‍යාපාර පරිසරය. එතකොට පුතේ අපි ගිය සතියේ කතා කරා ව්‍යාපාරයක් පසුබිම් වෙන්නේ කොහොමද කියලා. බාටර් ක්‍රමය කියලා මොකක්ද ක්‍රමයක් තිබ්බා. භාණ්ඩයකට භාණ්ඩයක් උමාරු වීමේ ක්‍රමය. ඔන්න ඔය ක්‍රමයේ ඉඳලා මේ දක්වා නවීන තාක්ෂණය විශ්ව ගම්මානය කියන දේවල් අපි කතා කරා. අද කතා කරන්නේ ව්‍යාපාර පරිසරය කියන පාඩම. පුතේ වීඩියෝ කැමරා ඊට පස්සේ මයික් ඔෆ් කරගෙන ඉන්න. හරි. එහෙනම් ඔන්න අදත් තියෙන්නේ අපිට chart එකක්. මම කිව්වා අපිට පාඩම් කරන්න තියෙන දේවල් charts වලින් පාඩම් කරලා mind maps වලින් පාඩම් කරලා ඉවරයක් කරගන්න. right. ඔන්න එහෙනම් අද දිනේ දාලා වැඩේ පටන් ගන්න. අද 14 වෙනිදා පාඩමේ උඩම නම ලිව්වා. මෙන්න අද ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ කාරණාව. ව්‍යාපාර පරිසරය මෙන්න මේ chart එක ලස්සනට පොතට ගන්නයි ඕනේ අද. හරි? ලස්සනට පොතට ගන්නයි ඕනේ. right. එතකොට ඔයගලන්ට CR පොතක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. මොකද charts අඳිනකොට ටිකක් ඉඩ ඕනේ. පොඩි පොතක් තිබ්බත් කමක් නැහැ. අකුරු ටිකක් චූටි කරලා මේ charts නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් ඔයගලන්ට half sheet එකක් foolscap කොලයක් වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. නමුත් ඒ කොළ එහෙම යන නිසා එක පොතක් පාවිච්චි කරොත් වඩාත් හොඳයි. හරි. මොකද අපිට charts අඳින්න ඕනේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසට. ඒක අනිවාර්ය දෙයක්. හරි. දැන් එහෙනම් වැඩේ පටන් ගමු. right. වීඩියෝ එක බලන ළමයි මේ වෙලාවෙම මේ වීඩියෝ එක බලන ගමන්ම මේක ඇඳ ගන්න. හරි. මේක අනිවාර්යෙන් ඇඳ ගන්න. හරි පුතේ. දැන් ඔයගලන්ට වෙලාව තියෙනවා මේක ලස්සනට ඔයගලන්ගේ CR පොතක් නම් හොඳට ඉඩ අරගන්න පුළුවන් පැති දෙකක්. එහෙම නැත්නම් තනි පැත්තේ වුණත් ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන් අකුරු ටිකක් පොඩි කරලා. ඒකට සම්පූර්ණ දෙවනි පාඩම මෙතනින් ඉවරයි යා. ආයෙ මුකුත් නැහැ. දෙවනි පාඩම මෙච්චරයි. ආයෙ වෙන මුකුත් බයිලා නැහැ. right. right. මම මේකේ ෆොටෝ එකක් දාන්නම් group එකට. එතකොට කෙනෙක්ට ඒකත් බලන්න පුළුවන්. හරි. ස්ක්‍රීන් එකෙන් බලාගෙන දැනට අඳින්න මම එවන්නම් ඔයගලන්ට. ඉන්න මම ෆොටෝ එකක් දාන්නම් group එකට chart එක. පස්සේ දවසක ගෙදර ඉන්න වෙලාවක හොඳ බිසිල් බෝඩ් එකක් අරගෙන බිසිල් බෝඩ් නැත්තම් A4 කොළ 6ක් විතර එකට අලවලා ටිකක් ලොකුවට මේ charts ගා ගන්න පුතේ පේන තැනක අපිට નિરાයාසයෙන් මේව පාඩම් කරන්න පුළුවන්. નિરાයාසයෙන්ම මේව පාඩම් පුතේ mic off කරගන්න. කාගේ mic එකක් on වෙලා. ඔව් මේක ඔයගොල්ලන්ගේ මේ තියෙන කරුණු ටික ළමයි කාලේ මේක ඒගොල්ලන්ට ඕන විදිහට කරගන්න පුළුවන් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන කරුණු ටික ඒ විදිහටම තියෙන chart එක නිර්මාණය කරගන්න. හරි? ඒක ඔයගොල්ලන්ට පහසු විදිහ වෙන මොකක් හරි චිත්‍රයක් විදිහට අඳින්න පුළුවන් නම් කමක් නැහැ. ගහක් විදිහට අඳින්න පුළුවන් නම් ගහේ අතු ටික මේ කොටු වලින් අඳින්න පුළුවන් නම් විදිහට කිසි ගැටලුවක් නැහැ. පුතේ mic off කරගන්න. mic off පුතේ mic එක off කරගන්න. තමයි mic off කරන් ඉන්න නැත්තම් මේ අනිත්
right ඔය මෙන්න මේගොල්ලන්ට image එකක් එවන්නම් right mic off කරන් ඉන්න නැත්නම් අනිත් ළමයින්ට disturb වෙනවා දැන් chart එක අඳින්න පටන් ගන්න screen එකේ තියෙන අපහසු කට්ටියට මම දැන් ෆොටෝ එකක් ගහලා එවන්නම් right ළමයි මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් විනාඩියක් දෙන්න මම ඉන්න ස්ක්‍රීන් එක මම පොඩ්ඩක් ගත්ත මට ආයේ right ඉතින් මම group එකට දාන්නම් ඔව් එවනවා දැන් ෆොටෝ එකත් group එකට දාන්නම් අනිත් කට්ටියට මම ස්ක්‍රීන් එකක් දැන් දාන්නම් ඔව් ඉන්න හරි ස්ක්‍රීන් එක බලන් ඉන්න කට්ටිය ස්ක්‍රීන් එකෙන් බලන්න අනිත් කට්ටියට මම දැන් group එකට දැම්මා අපි මේවට කියන්නේ mind map කියලා ඈ මේවට කියනවා mind map කියලා මේවෙන් පාඩම් කරගන්න ඉතාමත් ලේසි හරි group එකට දාලා තියෙන පුතේ group එකකින් බලන්න පුළුවන් කැමති කෙනෙක්ට රතු පාට කොටුවේ ලියලා තියෙන්නේ මොකක්ද ඒ කියන්නේ පුතේ SWOT අපි ඔකට කියනවා
ශබ්දු අත විශ්ලේෂණය ශබ්දු අත විශ්ලේෂණය මේවා හැම එකක්ම පැහැදිලිව කියලා දෙනවා බය වෙන්න එපා හරි බය වෙන්න එපා පැහැදිලිව මේවා කියලා දෙනවා බලමු අපේ තාත්තලා ටික හොයාගන්න පුළුවන්ද කියලා මේකේ ඊළාව ඉක්මන ගුවන් විදුලි right IT දහන ප්‍රශ්නයක් අහිතකර සාධකයකේ තුන්වෙනි එක පොඩ්ඩක් කියවන්න අහිතකර සාධක තුන දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් කියලා එන්න ඕනේ ඒක අයහපත් කියලා විතරයි තියෙන්නේ දුර්වලතා කොටුවේ ඔව් ඒකේ පුතේ නොමැතිවීම කියලා විතරයි තියෙන්නේ ඒක හැමෝම ලියන්න මම කියන්නම් නොමැතිවීම විතරයි තියෙන්නේ නොමැතිවීම එහෙමමයි තියෙන්නේ ඒක හැමෝම ලියා ගන්න මම කියන්නම් ඒක හේතුව ඒ පාඩම් කරන්න ලේසි වෙන්න කරලා තියෙන්නේ
ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ මැසේජ් එකක් දාන්න. ඒක ඩිරෙක්ට් හරි එවරිවන් හරි ඕන එක විදියකින් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරන්නනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියලා තියෙනවා පන්තියේ විෂයානු සම්බන්ධ වැරදි ඕන තරම් කරාට කමක් නැහැ. අදහස් දක්වන්න ප්‍රශ්නයක් නැහැ. අද දෙවෙනි පාඩම කොහොමද ඉවර කරනවා ඈ අද දෙවෙනි පාඩම ඉවර කරනවා ඊළඟ දවසේ තුන්වෙනි පාඩම අපිට දවසට එක පාඩම ගානේ කරන්න පුළුවන් නම් දවස් 20න් පාඩම් 20 හොඳටම කව ගන්න පුළුවන්. ඔව් ඒක ටිකක් අමාරු කාර්යයක්. අපි බලමු උපරිම උත්සාහ කරමු. right කොහොම කරත් මම සිලබස් එක ඉවර කරනවා. ඒක ෂුවර්. අනිවාර්යෙන් සිලබස් එක ඉවර කරනවා. right charts ඇඳලා ඉවර වෙච්ච කට්ටිය මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. charts ඇඳලා ඉවර වෙච්ච කට්ටිය පුතේ මට මැසේජ් එකක් දාන්න charts ඇඳලා ඉවරයි කියලා. දැන් මේකේ 10 වසර කට්ටියක් ඉන්නවා 11 වසරේ කට්ටිය තමයි මම හිතන්නේ වැඩිපුර ඉන්නේ. right දැන්ට 3 දෙනෙක් ඉවර වෙලා තියෙනවා. කෙනෙක් අහලා තියෙනවා මේකේ ෆොටෝකොපි එකක් ඒ කියන්නේ print out එකක් වෙන්නේ නැති print out එකක් ගත්තට කමක් නැද්ද කියලා. මෙහෙමයි. print out එකක් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක ඔයාට එච්චර මේ හොඳ නැහැ. ඒ කියන්නේ අපේ අතින් ලියලා අපි ලස්සනට පාට කරලා අපි අඳින chart එකක් තරම් ඔලුවට යන්නේ නැහැ වෙන කිසිම දෙයකින්. හොඳට තේරුම් ගන්න එක. අපි ලස්සනට chart එකක් අපි මහන්සි වෙලා chart එකක් ඇඳලා ලස්සන පාට කරලා ඒක ලස්සන තැනකින් ගහලා තියෙන එකයි කවුරු හරි හදපු එකක් මම හොඳට කම්පියුටරයිස් කරලා දැන් මේ විදිහට හදපු එකක් පාට දාලා හදපු එකක් ලොකු කොච්චර ලොකුවට ගහගත්තත් අර ඒක අර තියෙන්නේ අපේ අකුරු අපේ හැකියාවත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා ලින්ක් එකක් තියෙනවා ඒක නිසා මේක print out එකක් ගන්න එකට වඩා තමන් මේ chart එක ඇඳලා ඒක ගහලා ඒක පාඩම් කරනවා කියන්නේ ඒක තුලින් මතක ශක්තිය වැඩි වෙනවා ඒක තුලින් මතක ශක්තිය වැඩි වෙනවා ඒක බොහොම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි දෙයක් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි දෙයක් මොකද අපි සමහරලාට ඒ කාලවල ඒ වගේ දේවල් කරා හැබැයි ඒක එච්චර සක්සස් මදි කරන්න පුළුවන් ලේසි හැබැයි ඊට වඩා හොඳයි තමන් තනියෙන් බිසිල් බෝඩ් එකක් හරි අරගෙන පස්සේ දවසක මේක ලස්සනට chart එක ගාගන්න ඔව් පුතේ හැමදාම බදාදා රෑ 9ට තමයි තියෙන්නේ. හැමදාම බදාදා 9ට තමයි තියෙන්නේ. ඔව් මෙන්න මේ කැලි දෙකක් දාගන්න ඕනේ. ඒක දැන් තමයි ආවේ. මේ කැලි දෙකක් දාගන්න අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ ඔව් thank you මතක් කරාට පුතේ. කෙනෙක් මට කියලා තියෙනවා ඔව් ක්ලාස් එක වෙලාවේ ලියන ටයිම් එකක් නිසා කලින් ලෙසන් එකේ chart එක දැම්මොත් ලේසි නේද? ඔව් මේකෙදි දැන් මම ඇත්තටම උත්සාහ කරන්නේ පුතේ හරි මම ඇත්තටම උත්සාහ කරන්නේ හැමෝම ගොඩ දාන්න. හරිද? හැමෝම ගොඩ දාන්න තමයි බලන්නේ සමහරලාට ඉතින් මෙතන ඇති නිකම් බැරි ගාතේ එන කට්ටියත් ඇති. ඕනකමක් තියෙන කට්ටියත් ඇති. එතකොට පුළුවන් තරම් මම බලන්නේ දැන් වැඩ කරන කට්ටිය වේවා වැඩ නොකරන කට්ටිය වේවා ඕගොල්ලෝ මේ වෙලාවම මේක ඇඳගත්තම
මට පැහැදිලි කරනකොට ටිකක් ලේසි. මොකද ඕගොල්ලන් මේ දැන් ලියාගත්ත උණුනේ හරියට අපි කොත්තුවක් වුණත් කන්න කැමති ටිකක් සීතල වෙලා කන්න කැමති නැහැ උණුනේ කන්න කැමති ඒ වගේ මේක දැන් මොකුත් සමහරට මෙලොව අපබ්‍රංශයක් තේරෙන්නේ නැහැ. හැබැයි chart එක ඇඳ ගන්නවා. ඕක ඇඳලා පස්සේ දැන් එවෙලම ඇඳලා තියෙන්නේ. මම ඊට පස්සේ මේවා පැහැදිලි කරනකොට ඔයාට ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි මේ මම මේක කරන්නේ. හොඳයි. ඒක නිසාමයි මේක කරන්නේ. හොඳයි. ඒ කියන්නේ මේ වෙලාවෙමයි ඇඳගෙන මේ වෙලාවෙම කියලා දෙන්නේ ඒක නිසා. ඔව් හොඳ අදහසක්. ඒ ඉතින් එහෙම අහන්නේ ඒ ළමයා සාමාන්‍යයෙන් එහෙම කරන්න ලෑස්ති නිසා. ඒ කියන්නේ උනන්දු ඇති ඒ දරුවට. හොඳයි. ඒ වගේම අහන්න ප්‍රශ්නයක් නැහැ. මෙහෙමයි හැමදාම කරන ක්ලාස් වල රෙකෝඩින්ග්ස් දානවා නේද? ඒක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් පුළුවන් තරම් ක්ලාස් එකේ ඉන්න කියලා මම කියන්නේ. ඒකෙත් මම විසදියෙත් කිව්වා මේකට හේතුව අපි කොච්චර කරත් වීඩියෝ එකක් බලන එකට වඩා ක්ලාස් එකේ ඉන්නකොට වැඩ කෙරෙනවා ළමයි. ඒකත් අපි අත්දැකීමෙන් දන්නවා. හරි. පුළුවන් තරම් පන්තියට සම්බන්ධ වෙන්න. සමහර වෙලාවට ටෙක්නිකල් ඉෂුව එකක් වුණොත් දැන් අද අපිට ලයිසන් එක 100 වෙනකම් විතරයි ළමයි ගන්නාම 100ට පස්සේ ගන්න බැරි වුණානේ. ඒක සමහර වෙලාවට ඔය වගේ රෙකෝඩින් එකක් සේව් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒ අවස්ථාවේ මට රෙකෝඩින් එක දාගන්න බැරි වෙන්න පුළුවන්. ටෙක්නිකල් ඉෂුව එකක් වුණොත්. ඔව්. අනේ අවශ්‍ය එතකොට ලියන්න හිතෙන්නේ. ඔව් ඒක තමයි. කලින් දුන්නාම සමහර කට්ටිය ලියන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා අපිට උනත් එහෙම තමයි ඒ කාලේ. දැන් ලිව්වොත් තමයි පස්සේ ලියවෙන්නේ නැහැ. ඔව් වෙන්න පුළුවන්. මේක හරි. සර් තව කෙනෙක් කියනවා පාඩම පටන් ගන්න කලින් chart එක දාන්නකො සර්. එතකොට ලේසි. ඔව් එතකොට නම් ලේසි තමයි. ඒ වුණාට මේ අර ප්‍රශ්නේ පිට එන්නේ නැහැ එතකොට. මේ ප්‍රශ්නේ ටික එන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි කලබලයක් නෑ අපිට. හරි? මම ඔයගලන්ට කිව්වනේ වාණිජ කිසිම කලබලයක් නෑ. මම කිව්වා දැන් මේ සැරේ O level ලියන ළමයින්ට තමයි මේක ටාගට් කරේ. ඒක නමුත් 10 වසරේ කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඉස්කෝලේ ප්‍රශ්න තියෙනවනේ. දැන් කොහොමත් ඉස්කෝල නෑනේ. ඒක ස්ට්‍රයික් ප්‍රශ්න. එතකොට ඒ කොයි කාට වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සේරම සිලබස් එක කවර් කරනවා විභාගෙට මාසයක් තියලා. දැන් නොවැම්බර් අන්තිම වෙනකොටනේ මගේ ටාගට් එක ඉවර කරන්න මාස 5 හරි. එතකොට දෙසැම්බර් මාසේ සම්පූර්ණ තියෙනවා ජනවාරි විභාගෙදී. හරි. ඒක නිසා බය වෙන්න එපා. ඉවර කරනවා තව එක පාඩමයි. දැන් ඊළඟ පාඩමත් ඊළඟ දවසෙන් ඉවර කරනවා. ඉවර කරලා accounting ටික ගෙඩි පිටින් පටන් ගන්නවා. ඊට පස්සේ ගින්දර වගේ ටට්ටක් ගාලා කරගෙන යන්න තියෙනවා. හරි. ඒකින්ද බය වෙන්න එපා. තව chart එකකින් ඉවරයි. තව පොඩි chart එකක් කියන්නේ table පොඩි මේ මොකද ගැලීම් සරහනක් තියෙනවා. පොඩි ටේබල් එකක් තියෙනවා. ඊළඟ පාඩම ඉවරයි. පිටු සමාන 33ක් විතර මම හිතන මතක විදිහට තිබ්බා මේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ. පළවෙනි මේ තුන්වෙනි පාඩම. ලොකුම පාඩම. හැබැයි අපි එච්චර කතා කරන්නේ නැහැ ඒක. අවශ්‍ය දේ විතරයි අපි කතා කරන්නේ. අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ. ඕගලන්ට ඕනෙම වුණොත් බලමු දෙසැම්බර් වල මගේම අයිඩියා එකක් නැහැ. දෙසැම්බර් වල ඕනෙමයි කියලා හිතුනොත් බලමු අපි මගේ නෝමල් යන ක්ලාස් වල පේපර් එක යනවා. පේපර් ඩිස්කෂන්ස් එහෙම යනවා. බලමු ඒ වගේ එකකට ස්ටාර්ට් කරලා ඕගලන්ට පේපර්ස් ටිකක් කරවන්න උත්සාහයක් ඕනනම් දරන්නම්. මම ඒක තාම අයිඩියා එකක් නැහැ. හරි. කොහොමද විභාගයට යන්න කලින් අනිවාර්යෙන් පේපර්ස් ටිකක් කතා කරලම යන්නම ඕනේ. මම කොහොමත් මේ ක්ලාස් එකේම පේපරයක් දෙකක් විතර කොහොමත් කතා කරන්න. හරි. කොහොමත් පාස් පේපර් එකක් හරි මොකක් හරි ටාගට් පේපර් එකක් ඉංග්‍රීසි මීඩියම් කරනවද නැහැ පුතේ? ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. හරිද? තව වෙලාව ඕනි කට්ටිය ඉන්නවද chart එකට? ගොඩක් කට්ටිය ඉවරයි කියලා ඉවර තියෙනවා. පුතේ වෙලාව ඕන නම් කියන්න. මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට හදිස්සියක් නැහැ. හරි? කලබලයක් නැහැ. ඕගොල්ලෝ අනිත් විෂයන් ගැන අවධානය යොමු කරන්න. අනිත් විෂයන් ගැන අවධානය යොමු කරන්න. කොමර්ස් වල ඔයාලා හැමදාම මේ විදිහට එනවා නම් කොමර්ස් වල වගකීම් මම ගන්නවා. කිසිම දෙයකට බය වෙන්න එපා. හරි වෙලාව ඕනේ ප්‍රශ්නයක් නැහැ. දෙනවා. ඕනේ කිව්වොත් දෙනවා. ඔය වෙලාව ඕනේ නම් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාව තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. වෙලාව තියෙනවා. හරි අනිත් කට්ටිය දැන් ඉවර වෙච්ච කට්ටිය බඩ පිට බල බල ඉන්න එපා පුතේ. මේවා පාඩම් කරන්න. බලන්න මතකෙන් කියන්න අයිතිකරුවා. කවුද අයිතිකරුවා කියන්නේ?
අයි සේවකයා කියන්නේ කවුද මතකෙන් කියවන්න නේ ඊට පස්සේ ගනුදෙනුකරුවෝ ආර්ථික පරිසර සාධක මේ පන්න විභාගය අහනවා මේ ආර්ථික පරිසර සාධක හතක් තියෙන අඩුම පහක්වත් පාඩම් කරගන්න අඩුම දෙනවා තව වෙලාව දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ලෝභ නැහැ මම දෙනවා ළමයි මේ වැඩ කරන්න හොඳේ ඔයගොල්ලෝ මේ දැන් ඉස්සරහට ලංකාව කොයි වගේ තැනකට යනවද කියන එක ගැන හරියටම කියන්න අමාරුයි. මම ඔයගොල්ලන්ට කිව්වනේ ගිය සති ලංකාව කියන්නේ පට්ට දුප්පත් රටක් කියලා. පිට රටකට අඩිය තියන්න ඕනේ ලංකාව කොච්චර දුප්පත්ද කියලා. ඔයගොල්ලන්ට දැනෙන්නේ. ඒ නිසා පුතේ වැඩ කරන්න මහන්සි වෙන්න. ඕන විශ්වාස නඩන්න. හැබැයි පාඩම් වැඩ කරන්න අමතක කරන්න එපා. ඕන විශ්වාස නඩන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාඩම් වැඩ අතපසු කරන්න එපා. තව අවුරුදු 3යි මහන්සි වෙන්න ඕනේ ඕගොල්ලෝ. හරියටම තව අවුරුදු 3යි. එතනින් පස්සේ කැම්පස් එකට ගියාට පස්සේ ඕන දෙයක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම අපි කවුරුත් කියන්නේ නැහැ කැම්පස් ගියාට පස්සේ වාර පාඩම් කරන්න කියලා කියන්නේ නැහැ. වා කැමති නම් පාඩම් කරන්න. හැබැයි කැම්පස් එකට යන්න උපරිම උත්සාහ කරන්න. පුළුවන් තරම් ගවර්න්මන්ට් එකට යන්න උත්සාහයක් දරන්න. මොකද හැමෝටම ලක්ෂ 50ට 70 නෑනේ වියදම් කරන්න. එහෙම වියදම් කරන්න තිබ්බත් අම්මලා තාත්තලාගේ අපරාධනේ සල්ලි. ඔව් පාස් පේපර්ස් කරනවා. පාස් පේපර්ස් මං කිව්වා අන්තිමටම අඩුම එක පේපරයක් හරි කතා කරනවා. අඩුම එක පේපරයක් හරි ප්‍රශ්නයක් නේ. දැන් අපි බලමු මෙහෙම ගිහිල්ලා අපිට දිනපතා එන ළමයි ටික දැන් සමහර දැන් අද මුල මේ තාම මුලනේ යන්නේ. ඔය මැද හරිය වෙනකොට අපිට බලන්න පුළුවන්. මැද හරිය වෙනකොට බලන්න පුළුවන් ඇත්තටම වැඩ කරන ටික ඉතුරු වෙනවා. වැඩ කරන පිරිස ඉතුරු වෙනෝනේ. cream of the cream. cream එකේ cream එක. කොහොමරි ටාගට් එක තියෙන්නේ හැමෝටම ඒකක් අරන් දෙන්න. හැමෝටම ඒ ලකුණක් අරන් දෙන්න තමයි උත්සාහය. වැඩ බැරි කට්ටියයි වැඩ පුළුවන් කට්ටියයි කියලා දෙකොට්ටාසයක් නැහැ. නේ? වැඩ කරන අයයි වැඩ කරන්නේ නැති අය විතරයි ඉන්නේ. මේ මොලේ වැඩි මොලේ අඩු කියලා එහෙම එකක් නැහැ. වැඩ කරන කට්ටියයි වැඩ නොකරන කට්ටියයි කියලා විතරයි බෙදෙන්නේ. right. ඔව් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. විදුන්ගේ ප්‍රශ්නෙට ඔව්. නිමේෂ්ගේ ප්‍රශ්නෙට නෑ. right. දැන් මේ ඉවර කරලා ඕනේ මේ chat එකේ දාන්න. right. තව වෙලාව ඕනේද ළමයි? ඕන කට්ටිය කියන්න. දෙනවා කිසි ප්‍රශ්නයක් නෑ වෙලාව දෙනවා. කෙනෙක් කියලා දෙනවා සර් උගන්වන විදියට මේකට නෙමෙයි අනිත් ඒවටත් ඒ ගන්නවා සර්. නියමයි. ඒක තමයි වෙන්න ඕනේ පුතේ. නේ? ඒක තමයි වෙන්න ඕනේ. හරි. හරි ටික වෙලාවක් ඉල්ලනවා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බොරුවට ඉල්ලන්න එපා අනිත් ළමයි කාලේ හොඳේ. Tamanට ඕනේ නම් කියන්න පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් කට්ටියට වැඩක් දීලා තියෙනවා. අනිත් කට්ටියට වැඩක් දීලා තියෙනවා. මෙයා පාඩම් කරන්න. එකොළහයි 30 වෙනකම් කරමුකෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. 11ට ඉවර කරනවා 11ට ඉවර කරමු. මොකද වැඩිපුරම කරන්න ගියාම ඊට පස්සේ එපා වෙනවනේ ළමයිනේ. මේ විෂයන් 9ක් තියෙනවා ඕගලන්ට. විෂයන් 9ක් තියෙනවා. ඒතර කොමර්ස් එක කොහොම හරි ගොඩ දාලා දෙන්නම්. අනිත් විෂයන් වලට බලා ගන්න එක ඕගලන්ගේ දෙයක්. කොහොම හරි විශ්වවිද්‍යාලයකට යන්න ටාගට් කරන්න. දැම්ම ඉඳලා කැම්පස් යන්න ඕනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්. හැමදාම මේවා කියන්නේ කට කහනවට නෙමෙයි. රයිට්? කට කහනවට නෙමෙයි පුතේ මේවා කියන්නේ. අනිවාර්යෙන් හැමෝම කැම්පස් යන්න ඕනේ. අහිතකර සාධකවල දෙක. අහිතකර සාධකවල පුතේ දෙවෙනි එක දේශීය ව්‍යාපාර ඔව්.
පුතේ ඒක අන්න කවුද අපිට කිව්වේ සිතුම් ෂා ඔන්න සිතුම් අපිට උදව්වක් කරලා තියෙනවා පුතේ මෙන්න මෙතන අහිතකර සාධකවල දෙවනි එක දේශීය ව්‍යාපාර ස්ථාවර වීම නෙමෙයිනේ අස්ථාවර වීම හොඳේ අස්ථාවර වීම දේශීය ව්‍යාපාර අස්ථාවර වීම කියලා හදා ගන්න පුතේ දේශීය ව්‍යාපාර අස්ථාවර වීම හොඳේ ස්ථාවර නෙමෙයි ස්ථාවර කියන්නේ ඉතින් හොඳයිනේ නේද අස්ථාවර සර් අපිට කාලේ ඇති නේද ඔලෙලට ලෑස්තින්න ඔව් මං ගිය සතියේ කිව්වා තාම ඔයගොල්ලෝ වැල්ලේ නෙමෙයි ඉන්නේ තාම ඉන්න ගොඩේ තාම ගොඩ බිම ඉන්නේ වැල්ලෙත් බඹර කැරකෙන වෙලාවල් තියෙනවා තාම ඔයගොල්ලෝ වැල්ලේ නෙමෙයි ඉන්නේ ඉතින් බඹර කරකවන්න දෙයක් නැහැ ඔයගලන්ට කාලේ හොඳටම ඇති මාස 6ක් තියෙනවා මාස 6න් ගේමක් ගහන්න හොඳටම ප්‍රමාණවත් සර් මොන කැම්පස් එකටද ගියේ මමත් ඒකට try කරනවා පුතේ මම කරේ A level වලට වාණිජ්‍ය කොමර්ස් කරේ එතකොට කොමර්ස් කරලා අපිට අපි හැමෝම යන්න ගොඩාක් උත්සාහ කරන්නේ ජයවර්ධනපුර. ඒතකොට ජයවර්ධනපුර තමයි යන්න පුළුවන් උනේ. හරි. සාමාන්‍යයෙන් කොමර්ස් A level කොමර්ස් කරේ අහන්නේ ඉන්න මම කියන්නේ අනිත් කට්ටිය මේක කම්ප්ලීට් කරන්න. සාමාන්‍යයෙන් කොමර්ස් කළා හොඳම රෑන්ක්ස් ටික යනවා නම් යන්නේ ජයවර්ධනපුර. මැත්ස් කළා හොඳම රෑන්ක්ස් ටික යන්නේ මොරටුව. ආර්ට්ස් කළා හොඳම රෑන්ක් ටික යන්නේ කොළඹ. ඊට පස්සේ බයෝ සයන්ස් කරලා හොඳම රෑන්ක්ස් ටික යන්නේ ඒත් කොළඹ. එතකොට ওই විදිහට යන්න පුළුවන් රෑන්ක්ස් වලින් ඉන්නේ බෙදෙන්නේ. එතකොට පුළුවන් නම් ඉතින් A level වලට කොමර්ස් කරන්න ගොඩක් කට්ටිය මම දන්නවා මෙතන ඇති. පුළුවන් තරම් ජපුරම යන්න ටාගට් කරන්න. අපි කියනවා ජපුර ගින්දර කියලා. right? කැම්පස් වල වෙච්ච කතන්දර ඉස්සරහදී මම කියන්නම්. කෙනෙක් අහනවා කැම්පස් වල කියන විදියට ෂෝක්ද කියලා අනිවාර්යෙන්ම. මගේ ජීවිත කාලේ ලස්සනම අවුරුදු 4 ගත වුණේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ. ඒක මම කියන්න ඉස්සරහට අත්දැකීම් බෙදා ගන්න. ඉවරයි. සර් මම පළවෙනි පාඩමේ chart එක හදාගත්තා. alright. මම හිතන්නේ මේ එදා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක්. ඔව් පුතේ very good. එහෙම තමයි ඉන්නවා. කෙනෙක් ඉන්නවා ජපුර කැම්පස් එක ළඟ ඉන්න කෙනෙක්. සර් A level රිසර්ච් මොනවද? සාමාන්‍ය පුතේ කොමර්ස් කරලා 3 years ගන්න ඕනේ නැත්නම් කැම්පස් යන්න අමාරුයි. 3 years තමයි. ඔව් 3 years. 3 years ගන්න ඕනේ සාමාන්‍ය කොමර්ස් කරලා මොකද maths bio තරම් අමාරු නෙමෙයි අමාරු නෑ කොමර්ස්. maths bio තරම් අමාරු නෑ කොමර්ස්. කොමර්ස් වල තරංගේ වැඩි. A level කොමර්ස් වල තරංගේ වැඩි. පේරාදෙණිය කැම්පස් යන්න මොනවද කරන්න ඕන කියලා අහන ඕන දෙයක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පේරාදෙණිය කියලා කියන්නේ ලස්සනම ලංකාවේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාලය. පේරාදෙණිය මට වෙලාවක් හම්බුනොත් මම පෙන්නන්නම් ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළ සම්පූර්ණ පෙන්නන්නම් අපි ෆොටෝස් ටිකක් දාලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මම ගිහිල්ලා තියෙනවා. 6 සැරයක් විතර ගිහිල්ලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලය ගිහිල්ලා තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාල තුනක මම ගිහිල්ලා තියෙනවා. ඉගෙන ගත්තේ ජයවර්ධනපුර. හරි විනාඩි 5ක් දෙනවා. තව විනාඩි 5ක් ඉල්ලනවා විනාඩි 5ක් දෙනවා පුතේ. කැලණිය යන්න මොනවද A level වලට කරන්න ඕන? මෙහෙමයි පුතේ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ කැමති දේ මොනවද කියලා. ඔයාලට වැඩිපුරම මාකට් එකක් තියෙන දේ. සාමාන්‍යයෙන් නම් වාණිජ්‍ය පැත්ත තමයි ටිකක් වැඩිපුරම තියෙන්නේ බාහිර දේවල්. right? වාණිජ්‍ය පැත්ත කොමර්ස් පැත්තේ තමයි පුතේ දැන් ඇත්තටම අපි සමාජ ගැන බැලුවොත් ඔය හැමතැනම තියෙන ව්‍යාපාරනේ. ඩොක්ටර්ස්ලා ගත්තත් පුතේ ප්‍රයිවට් හොස්පිටල්ස් ඩිස්පෙන්සරි ඉන්ජිනියර්ස්ලා ගත්තොත් එහෙම කන්ස්ට්‍රක්ෂන් ෆර්ම්ස් ලෝයර්ස්ලා ගත්තොත් වෙනම ලීගල් ෆර්ම්ස් ඔය හැම එකම පුතේ ව්‍යාපාර. ඒතර මොන ශ්‍රේෂ්ඨෙන් ගියත් අන්තිමට එන්නේ ව්‍යාපාර වලට. ඉතින් අනිවාර්යෙන් වාණිජ්‍ය කියන එක දැනගෙන හිටියොත් කොමර්ස් කියන එක දැනගෙන හිටියොත් ඒක Tamanට ජීවිතේට මේ ඕන තැනකට ඔට්ටුයි. ඉතින් මම කරේ කොමර්ස් නිසා මම කියන්නේ ඉතින් පුළුවන් තරම් කොමර්ස් කරොත් හොඳයි. නමුත් Tamanට රුචි අරුචිකම් තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක බලන්න Tamanට කැමැත්ත බලන්න තමන්ගේ. ඒතකොට කැලණිය යන්න පුළුවන්. ඔයාලට ආර්ට්ස් කරලා වේවා, කොමර්ස් කරලා වේවා යන්න පුළුවන්. කැම්පස් යන්න බයයිලු. ගොඩක් අය කියන විදිහට බොරු ළමයි. මම කියන්න ඉස්සරහට ඕන. මම කියන්න.
නෑ කියන තරම් යකා කළු නෑ. එච්චරයි කියන්නේ. කියන තරම් යකු කළු නෑ. සර් මගේ ටාගට් එක ජපුර තමයි අනිවාර්යෙන්. very good. සර් සමාගම් ගණන් කියන තරම් අමාරුද? සමාගම් ගණන් කියන තරම් මන් දන්නේ කොහොම කියනවද කියලා. සාමාන්‍යයෙන් ඒ ලෙවල් වල සමාගම් ගණන් තමයි ඒගොල්ලන්ට අමාරු කරන්නේ. හැබැයි ඉතින් හරි ගුරුවරයෙක් තෝරගත්තොත් සමාගම් ගණන් එහෙම අමාරු වෙන්නේ නැහැ. right. මම ඔයගලන්ට කොමර්ස් අන්තිම කාලේ මම කියන්නම් ඔයගලන්ට ඒ ලෙවල් වලට යන විදිය මම කියන්නම්. හරි. දැනට අපි O level වලට කොහොම හරි 9s දාගන්න ටාගට් කරන්න. මෙතන බැරි ළමයි පුළුවන් ළමයි කියලා කවුරුත් නැහැ. ෂඩුවත එකේ දුර්වලතා මොනවද? දුර්වලතාවලට පුතේ නොමැතිවීම කියලා තියෙන. ඔයගොල්ලෝ මේ විදිහටම දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මම කියලා දෙන්නම්. A level languages හොඳයිද? ඔව් languages හොඳයි. ආර්ට්ස් කරනවා නම් languages හොඳයි පුතේ. හැබැයි හරියට තෝරගෙන කරන්න ඕනේ. හරියට මේවා තෝරගෙන කරන්න ඕනේ. සමහරලාට බෞද්ධ ශිෂ්ටාචාරයයි සිංහලයි මොකක් හරි තව මොකක් හරි ඔය ඒ සයිඩ් එකට යනවා කරොත් ඉතින් උගලන්ට රස්සා නැහැ. ඒක හරියට බලලා මේ කරන්න ඕනේ. දැන් languages කියලා කිව්වම මෙයා බලාපොරොත්තු වෙන්නේ subjects නේ. Japanese, English, German ඔය වගේ. හොඳයි. field එක හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ICT පැත්තෙන් කොහොමද කියලා මම දන්නේ නැහැ කොහොමද. වෙනම මීටින් එකක් දාලා මොටිවේෂන් එකක් කරමු සර්. ප්‍රශ්නයක් නැහැ. කැමති කට්ටිය බලලා මට යෝජනා කරන්න මම දවසක් දාලා ඔයගලන්ට කියලා දෙන්නම්. පොඩි මොටිවේෂන් එකක් දෙන්න. ප්‍රශ්නයක් නැහැ. right. බැඳුම් කර කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. පුතේ මේක අපි කතා කරනවා ඔය මං හිතන්නේ ඔය ටීවී එකේ කියපු කතන්දර වෙන්නේ නැති නේ. මේ අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කියලා කතාවක් කරනවා 11 වසර අවසාන පාඩම. මේ කතා කරන්නේ අවසාන පාඩම. මං කෙටියෙන් කියන්නම් පුතේ බැඳුම් කර කියලා කියන්නේ අපි භාණ්ඩාගාර බැඳුම් කරයක් කියලා කියන්නේ රජය දීර්ඝකාලීනව ගන්නා ණය මුදලක්. ඒක ගන්නේ මහ ජනතාවගේ. හරි දැනට ඒක මතක තියාගන්න. තව ඕනනම් මට ප්‍රයිවට් කතා කරන්න මම කඩියක් කියලා දෙන්නම්. දීර්ඝකාලීනව රජය ලබා ගන්නා ණය මුදලක් අපි කියනවා බැඳුම් කරයක් කියලා. ඒක ලබා ගන්නේ මහ ජනතාවගේ. ඒ ඇති. හරි ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි කතා කරමු පුතේ වෙනම දවසක් දාගෙන. හරි මම කැමතියි ඔයගලන්ට උදව් කරන්න. හරි ඔයගලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ ගොඩක් ඒවාට කියවන්නත් බෑ සමහර මැසේජස්. මේ ඉතින් සමා වෙන්න ඕනේ සේරම කියවන්න මට ටයිමින් අඩුයි. පැය දෙකයිනේ තියෙන්නේ. හරිද පුතේ? right thank you sir කියා දෙනවා සුපිරිලු thank you. හරි. හරිද ළමයි? තව වෙලාව ඕන කෙනෙක් ඉන්නවද? මොටිවේෂන් එකක් ඕන කට්ටිය කියන්න දැන් මේ කීප දෙනෙක් කියන මොටිවේෂන් එකක් ඕන කියලා අනිවාර්යෙන් දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පන්තියත් නොමිලේ කරන්නේ. හරිද? මට ඉතින් තව නොමිලේ මොටිවේෂන් එකක් කරනවා කියන්නේ ඒක අවුලක් නෑ මට කරන්න පුළුවන්. තව වෙලාව ඕනද පුතේ? හැමෝත් එක්කම මේ ගමන යන්න ඕනේ. එකා දෙන්න නෙමෙයි. හැමෝත් එක්කම මේ ගමන යන්න ඕනේ. නේ පුළුවන් තරම් හදන්නේ ඕගොල්ලන්ව ගොඩ දාන්න. මේ වෙලාව මේ ඕගොල්ලන්ට වෙලා තියෙන දේ තාම හරියට ඕගොල්ලෝ දන්නේ නැහැ. අපි මේ සෑහෙන ලොකු වලක ඉන්නේ. මේ වලෙන් ගොඩ වෙන්න ඕනේ. මේ ලංකාවේ ඉපදීම කියන එකම තමයි එක වලක්. ඒක නිසා මේ වල තාම ඔයගලන්ට තේරෙන්නේ නැහැ. මේ වලේ තියෙන දේවල් තේරෙන්නේ නැහැ. මේ වලෙන් එපිට කොච්චර ලස්සනද කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැහැ තාම. මම ඉස්සරහට කියලා දෙන්නම්. ලෝකේ කොච්චර ලස්සනයිද? ලෝකේ රටවල් අපිව පවු කරගෙන කොච්චර වේගින් යනවද කියන එක තාම ඔයගලන්ට තේරෙන්නේ නැහැ. right. thank you very much. thank you. ඔයගලගේ ප්‍රශ්න මම පස්සේ වෙලාව කියලා දෙනවා. තව මාසයක් දෙකක් ගියාට පස්සේ කියලා දෙන්න. හරි. ඔයගලන්ට මගේ ප්‍රශ්න තියෙනවා මම කියන්නේ. හරි. ඇති නේද දැන් ළමයි වෙලාව ඇති ආ. දැන් වෙලාව ඇතිනේ. දැන් එන්න පාඩමට. ඔන්න මෙච්චර වෙලා අපි කතා කරේ මෙන්න මේ chart එකක්. කොහෙවත් ඉඳන් ආපු මෙන්න මේ chart එකක් දුන්නා. මේක ලියා ගන්න කිව්වා. එච්චරයි. ඔන්න දැන් හොඳට බලා ගන්න දැන් ඕගොල්ලෝ උණුවේ මේ chart එක ගහගෙන ඉවරයි. උණුවේ chart එක ගහගෙන ඉවරයි. මම දැන් කරන්න හදන්නේ මේ chart එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ. හරි. එහෙනම් ඔන්න හැමෝම සාවධානව යමුකම් දෙන්න. මට තව විනාඩි 29ක් දෙන්න.
විනාඩි 29ක් දෙන්න ඔය හිටියා වගේම කම්මැලි නැතුව නිදිමත අය වගේ නම් ටක් ගාලා ගිහලා මූණ හොදන් එන ළමයි හරි මූණ හොදන් එන්න කොමර්ස් වැඩේ මම කිව්වා ගොඩ දාලා දෙනවා කියලා ඔයගොල්ලන්ට හරි ඒක නිසා එන්න ටක් ගාලා මූණ හොදන් ඉන්න ඔයගොල්ලන් මේ පාඩම් කරන කාලේ ගෙදරදී පාඩම් කරන කාලේ අඩු කරන්න තමයි මේ පන්තියක් දාලා ඔයගොල්ලන්ට උදව් කරන්නේ right එන්න right අපි එමු chart එකට business environment right හරි ස්ක්‍රීන් දෙකකට දාගෙන ඉන්නේ ලේසි වෙන්න මට හරි ඔන්න එහෙනම් මම එනවා එක කොටසකට පුතේ වාට පේනවා හරි මෙතන මම මේ ඔයගොල්ලෝ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා පේනවා නේද ස්ක්‍රීන් එක පේන්නේ නැති කෙනෙක් ඉන්නවද පුතේ පේනවා right පේනවා නියමයි හරි පුතේ පළවෙනි කාරණාව දැන් ව්‍යාපාර පරිසරය ගැන කතා කරනකොට අපි මෙන්න මේ කඩිරක් යන්දානේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා මෙතන කඩිරක් තියෙනවා මෙන්න මේ තියෙන කඩිර මේ කඩිරෙන් මේ පැත්තේ තියෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පාට කරපු කොටස හරි මෙන්න මේ පාට කරපු කොටසේ මේ වම් පැත්තට වෙන්න තියෙන්නේ අභ්‍යන්තර පරිසරය වම් පැත්තට වෙන්න තියෙන්නේ අභ්‍යන්තර පරිසරය දකුණු පැත්තෙන් මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ පාට කරපු ටිකයි මෙන්න මේ මෙතන පුංචි කොටස් දෙකයි මෙන්න මේ පුංචි කොටස් දෙකයි ඔය ටික තියෙන්නේ බාහිර පරිසරය හරි උදාහරණයක් ගත්තොත් ඕගොල්ලන්ගේ ගේ ඇතුලේ පරිසරය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ආච්චි සීයා කට්ටිය ගෙයින් එළිය පරිසරය අල්ලපු ගෙදර සුමනලතා ඇන්ටි පල්ලෙයා ගෙදර සිරියාවති අක්කා නේ ගෙයින් එළිය පරිසරය ඒ වගේ තමයි මේ ව්‍යාපාරවල හරි ඒ වගේ තමයි පුතේ මේ ව්‍යාපාරවල අයිතිකරුවෝ ගැන කතා කරනවා පළවෙනි ඊතලයක් මෙන්න මෙතන ගිහිල්ලා තියෙනවා ඔයගලට පේනවා ඇති ව්‍යාපාර පරිසරයේ ඉඳලා පළවෙනි ඊතලයේ ගිහිල්ලා තියෙනවා අයිතිකරුවන්ට අයිතිකරුවෝ කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයා එහෙම නැත්නම් ව්‍යාපාර ප්‍රාග්ධනය සපයන පුද්ගලයා හරිද අයිතිකරුවෝ යනු කවරහුද කියලා ගොඩක් වෙලාවට විභාගෙදී අහන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි මොකද ඊට වඩා අහන්න ප්‍රශ්න පත්‍රේ එනවා හරි අයිතිකරුවා කියන්නේ කවුද කියලා ලියන්න විභාගෙදී දුන්නොත් මම දන්නවා 100ක් දුන්නොත් ළමයි 90ක්ම මොකක් හරි උත්තරයක් ලියනවා ඒ නිසා ඒ වගේ ගොන් ප්‍රශ්න අහනවා අඩුයි හරි නමුත් මේවා ඔයා බලාගෙන තියාගන්න අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන කෙනා එහෙමත් නැත්නම් මේකේ තියෙන විදිහට ප්‍රාග්ධනයේ සපයන පුද්ගලයෝ ආයතනට ප්‍රාග්ධනයක් යොදලා සේවකයෝ. ඒතර ඔයගොල්ලෝ දන්නවනේ සේවකයෝ කියන්නේ ආයතනයක සේවය කරන කට්ටිය. රයිට්. මේක මේ නිකන් ජොලියට දුන්නා ඔයගලන්ට ව්‍යාපාරික සේවය කරන පුද්ගලයෝ සේවකයෝ නම්. මේවා පාඩම් කරන්න ඕන දේවල්ද? අපෝ නෑ. මේවා පාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි. මේවා නිකන් ටච් එකේ ඔළුවේ තියාගන්න ගිහිල්ලා ලියන්න. ඇහුවොත් ලියන්න. මේවා අහන සම්භාවිතය ගොඩක් අඩු. ඊළඟ කලමනාකරුවෝ. මෙන්න මේක නම් ටිකක් අහන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. රයිට්. පැන්සලකින් පුංචි තරු ලකුණක් මේක දාගෙන තියාගත්තා නම් තරහ වෙන්නේ නැහැ. පැන්සලකින් පුංචි තරු ලකුණක් දාගෙන තියාගන්න මේව සමානට අහන්න පුළුවන්. මොකද මේක ටිකක් වැදගත්. මේක පහුගිය කාලවල අහලා තිබ්බා. කලමනාකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයක සම්පත් මෙහෙවමින් තීරණ ගන්නා පුද්ගලයෝ. දැන් පුතේ උදාහරණයක් විදියට අහනවා ප්‍රශ්නයක් ආයතනයක තීරණ ගන්නේ කවුද කියලා. ආයතනයක තීරණ ගන්නේ කවුද කියලා. ගොඩක් ළමයි ගානේ අයිතිකරුවා කියන්නේ. පුතේ අයිතිකරුවා නෙමෙයි උත්තරේ. කලමනාකරුවා තමයි උත්තරේ. කලමනාකරුවෙක් අපි වැඩට ගන්නේ අයිතිකරුවා වෙනුවෙන් තීරණ ගන්න. හරි? කලමනාකරුවෙක් අපි වැඩට ගන්නේ අයිතිකරුවා වෙනුවෙන් තීරණ ගන්න. සමහර වෙලාවට අයිතිකරුවම කලමනාකරුවා වෙන අවස්ථා තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර නේ. දැන් ඕගොල්ලන්ගේ හන්දියේ තියෙන රංජන්ගේ කොත්තු කඩේ ඔයගොල්ලන්ගේ හන්දියේ තියෙන රංජන්ගේ කොත්තු කඩේ පුතේ රංජන් තමයි කොත්තු ගහන්නේ රංජන් තමයි අයිතිකරුවා.
පැහැදිලි? එතකොට අයිතිකාරයම කළමනාකාරයෝ වෙන අවස්ථා තියෙනවා පොඩි ව්‍යාපාරවල. ලොකු ව්‍යාපාරවලට ගියොත් අයිතිකරුවෝ සමහරට ලංකා ව්‍යාපාරවල අයිතිකාරය සමහරට ලංකාවෙත් නැහැ. උන් වෙන රටවල පිස්සු රටට ඉන්නවා. හැබැයි ලංකාව ඇතුළේ ව්‍යාපාරේ රන් වෙනවා ලස්සන. අයිතිකාරයෝ නැති වුණත් ව්‍යාපාරේ හොඳට දුවනවා. ඇයි? ඒ කළමනාකරුවෝ ඉන්න නිසා. අපි හොඳ පඩියක් දීලා හොඳ කළමනාකරුවෙක් ගන්නවා කියලා කියන්නේ ඒක අයිතිකරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම පුංචි උදාහරණයක් කියන්න ඔයගලන්ට. මම සමාගමේ නම කියන්නේ නැහැ. හරි ආයතනයේ නම කියන්නේ ඒක හොඳ නැද නිසා සුප්‍රසිද්ධ ටූත් පේස්ට් සමාගමක්. දැන් අහන්න එපා ටූත් පේස්ට් කියන්නේ මොනවද කියලා. ටූත් පේස්ට් කියන්නේ දත් මදින එකනේ. දත් මදින අර දාන්නේ ඔයගලන්ට කියන්නේ කඩල ඇටේ ප්‍රමාණය දාලා දත් මදින්න කියලා. අර මේ දත් සුදු කරගන්න එක එක මාදිලි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධ ටූත් පේස්ට් සමාගමක කළමනාකරුවෙක්ව වෙනසක් කරා. කළමනාකරුවෙක් වෙනසක් කරා. මොකද්ද කළමනාකරුවෙක් වෙනසක් කරේ පුතේ? මෙයා රසවත් කතාවක් කියන්නේ මේ හරි. ඔයගොල්ලෝ කතන්දර අහන්න ආසයි. මේ අලුත් කළමනාකරුවෙක්ව බඳව ගත්තා. ඒ කළමනාකරුවගේ මාසික පඩිය මිලියන 5යි. මම මේ කියන්නේ දැන් මීට අවුරුදු ගණනාවකට කලින්. දැන් හිතන්නකෝ. තාමත් වර්තමානයේ තියෙනවා ළමයි මේ ඉන්ටර්නැෂනල් කම්පැනිස් තියෙනවා මිලියන්ස් වලින් පඩි ගෙවන ආයතන තියෙනවා. ලංකාවේ තියෙනවා ඉන්ටර්නැෂනල් කම්පැනිස් හැබැයි. ලංකාවේ කියන්නේ වෙන වෙන රටවල තියෙන ආයතන. ඉතින් මේ හිතන්න මිලියන 5ක් ලක්ෂ 50ක පඩියක් දීලා කළමනාකරුවෙක් වැඩට ගත්ත මේ ආයතනෙ. ඉතින් එච්චර ලොකු වටිනාකමක් කියන්නේ කෝටි භාගයක්. කියන්නේ ලක්ෂ 50ක් කියන්නේ කෝටි භාගයක්. කෝටි භාගයක් දීලා මාසික පඩියකට ආයෙ ඉතින් අපිට එක පඩියක් තිබ්බත් ඇතිනේ. ආයෙ වෙන මොකුත් උනේ. එහෙම කළමනාකරුවෙක් ගත්තා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මහා මෝඩ වැඩක් නේ. ඇයි එච්චර වටිනාකමක් දීලා එච්චර කළමනාකරුවෙක් ගත්තේ කියලා. මේ එකෙක්නේ එකෙක්ට දුන්නා එකෙක්ට හැම මාසෙම ලක්ෂ 50 පඩි ගෙවන්න ඕනේ. මේ ටූත් පේස්ට් සමාගම. හැබැයි මේ කළමනාකරුවා ව්‍යාපාරයට මිලියන 5ක් හොඳේ මිලියන 50ක් නෙමෙයි මිලියන 5ක් කියන්නේ ලක්ෂ 50යි. එතකොට මේ කළමනාකරුවව ගත් එකෙන් සිද්ධ වෙච්ච පළවෙනි කාරණාව මම කියන්න. මේ කළමනාකරුව වැඩට එනකොට ආයතනය ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න පටන් අරන් තිබ්බා කෝටි ගණනාවක. ඒක කෝටි ගණනාවක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ කියන්නේ ඒක මාස ගාණක් තිස්සේ ඇදෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ටීවී එක ඇඩ්වර්ටයිස්මන්ට් යනවා, පාර එක ෂෝස් ගන්නවා, ඊට පස්සේ ස්පොන්සර්ෂිප්ස් දෙනවා, කෝටි ගාණක වියදමක්. මේ කළමනාකරුව ආපු ගමන් පුතේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගාන එක සම්පූර්ණ නතර කරා. අයිතිකාරයා කළමනාකරුවව ගෙන්නලා ඇහුවා "තමුසෙට පිස්සුද? ඇයි මේ අපි මේ ඇඩ්වර්ටයිසින් එකක් කරන්නේ? කියන්නේ ප්‍රචාරණයක් කරන්නේ අපේ මේ ටූත් පේස්ට් ටික විකුණ ගන්න. අපේ ටූත් පේස්ට් ටික විකුණ ගන්නනේ අපි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. ඉතින් මිනිස්සු මේ අපේවා මේ ගන්න ඒවා දැක්කොත් නේ කියලා. හැබැයි කළමනාකරුවා කිව්වා මේ අලුතෙන් ආපු කළමනාකරුවා කිව්වා සර් ඔකට පුංචි වැඩයි කරන්න ඕනේ. ඕකට වියදම යන්නේ රුපියල් 10000ක් විතර වියදමක් යයි. රුපියල් 10000ක් විතර වියදමක් යයි. සර්ට ඔය කෝටි ගාන මිතුරු කරගන්න පුළුවන් කිව්වා. අයිතිකාරයව මොකක්ද එහෙනම් කරන්න කියලා. සර් එච්චර ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. ටූත් පේස්ට් එකේ කවරේ තියෙනවනේ අර මූඩියක් එක්ක කවරේ තියෙන්නේ ළමයි. ඔය කවරේ මූඩිය ටිකක් ලොකු කරන්න කිව්වා. ටූත් පේස්ට් එකේ මූඩිය කියන්නේ මේ එන තැන එළියට එන තැන ටූත් පේස්ට් ටික ඒ කට ටිකක් ලොකු කරන්න කිව්වා. මොකක්ද ඒකෙන් වෙන්නේ? දැන් වෙනදා ප්‍රමාණයටම ගන්නවනේ දැන් ආ ටූත් පේස්ට් එකෙන් මිනිස්සු. එතකොට අපි දන්නේ නැහනේ. අපි දන්නවද ගිය මාසේ ටූත් පේස්ට් එකේ තිබ්බ කටයි මේ මාසේ ටූත් පේස්ට් තිබ්බ කටයි මේ වෙනස් වෙලානේ කියලා. අපිට එහෙම තේරෙන්නේ නැහනේ. පුංචි දශම ගාණක් වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ටූත් පේස්ට් එළියට එන ප්‍රමාණය අපි වෙනදා කඩල ඇටේ ප්‍රමාණයට ගත්තා. හැබැයි දැන් ඒක කඩල ඇට එකයි කාලක් එකමාරක් විතර ප්‍රමාණයකට එනවා. අපිට ඒක එච්චර තේරෙන්නේ නැහැ. ඔය විදිහට ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ ප්‍රමාණයකට ඕක වුණාම ඔය කට චුට්ටක් ලොකු වුණාම මොකද වෙන්නේ?
ලොකු ප්‍රමාණයකින් හිතා ගන්න බැරි ප්‍රමාණයකින් ඒගොල්ලන්ගේ ටූත් පේස්ට් ටික අර ඉවර වෙලා ඊළඟ ටූත් පේස්ට් වලට මාරු වෙනවා ටක් ගාලා. ඊළඟට තවලු ටූත් පේස්ට් වගේක් ගන්නවා. දැක්කද? ඒතකොට අර කලමනාකරුව ඇවිල්ලා කරේ අර කෝටි ගානක නාස්තියක් නැති කරා. කෝටි ගානක නාස්තියක් මේව කරා. හරි? දක්ෂ කලමනාකරුවෙක්ට පුළුවන් ව්‍යාපාරේ හිතා ගන්න බැරි විදියට දියුණු කරන්නත් හිතා ගන්න බැරි විදියට වහලා දාන වෙන මට්ටමට ගේන්නත් පුළුවන්. ඒක නිසා කලමනාකරුවා කියලා කියන්නේ පුතේ ඉතාමත් වැදගත් චරිතයක්. හොඳ මොළකාරයෙක් වෙන්න ඕනේ. රයිට්. එතකොට ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන තුන්දෙනා අයිතිකරුවා, කලමනාකරුවා, සේවකයා. ඔන්න ඔය තුන්දෙනා. ඕක තමයි ලේසිම ටික. ඊළඟට අපි එනවා ඊළඟ ඊතලයට. ගොඩක් කට්ටිය මේ අහලා තිබ්බා SWOT ෂඩුවත විශ්ලේෂණය. හොඳට වුන්කන් දෙන මේවා. හරි මේවා ඉන්ටරෙස්ටිං පාඩම්. SWOT විශ්ලේෂණය. මේක අපි කියනවා SWOT analysis කියලා. S කියන්නේ strength, W කියන්නේ weaknesses, O කියලා කියන්නේ opportunities, T කියලා කියන්නේ threats කියන එක. ඒ කියන්නේ තර්ජන. ෂඩු අත විශ්ලේෂණය ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. එතකොට පුතේ ඔයාලගේ ජීවිතයට පවා මේ SWOT විශ්ලේෂණයක් කරන්න පුළුවන්. ඔන්න ඔයගලන්ට දැන් මොටිවේෂන් සෙෂන් එකක් ඕනේ කිව්වා. ඊට කලින් මෙන්න මේක ඔගොල්ලෝ ගහන්න. තනියම ඉන්න වෙලාවක පුතේ මේ විදියට ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන කියලා කොටු හතරකට වෙන් කරලා ඔයා කල්පනා කරන්න ඔයාට තියෙන ශක්තියින් මොනවද? right? ඔයාට අපි හිතමු සින්දු කියන්න පුළුවන්. ඔන්න ලිව්වා. වගුවා ඔයාට නටන්න පුළුවන්. ඔන්න ලිව්වා 2. ඊට පස්සේ ඔයාට හොඳට කන්න පුළුවන්. ඔන්න 3. ඔයාගේ තියෙන ඕනම ශක්තියක්. ඒක ඔයාගේ ඇතුලෙන් එන්නේ. දුර්වලතාවය. අර දුර්වලතාවය කියවම ඉක්මනට නිින්ද යනවා. උදේට නැගිටින්න බෑ. ඉක්මනට කේන්ති යනවා. ඉක්මනට කලබල වෙනවා. ඉක්මනට ඇඬෙනවා. නේ? ඔන්න ඔය වගේ දුර්වලතා ටික ලිස්ට් ඩවුන් කරන්න. මේවා කාටවත් පෙන්නන්න එපා. තමන්ගේ පෞද්ගලිකව මේවා තියාගන්න. එතන අවස්ථා තමන්ට හොඳ දෙමාපියෝ ඉන්නවනම්, තමන්ට හොඳ යාළුවෝ ඉන්නවනම්, තමන්ට හොඳ පාසලක් තියෙනවනම්, තමන්ට හොඳ ගුරුවරු ඉන්නවනම් ඒවා පුතේ අවස්ථා. තමන්ට හොඳ රටක් තියෙනවා කියන එක නම් මේකට ගන්න බෑ. right? ඊළඟ පුතේ තර්ජන. තර්ජන කියලා කියන්නේ අල්ලපු ගෙදර අයියා මට ඇවිල්ලා අයියා කන්ට ගැව්වා කියන එක නෙමෙයි. right? ඒවා නෙමෙයි තර්ජන. තර්ජන කියලා කියන්නේ මොනවද? ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ටම තියෙන තර්ජන මොනවද කියලා. මේ උදාහරණයක් ගත්තොත් එහෙම තර්ජනයක් විදිහට ගන්න පුළුවන්. ඕලෙවල් රිසල්ට්ස් ආවම අපේ නැන්ද හරි වසයි. නැන්ද ඇවිල්ලා අවුරුද්දක් විතර කියවන්න පටන් ගනි. එතකොට අපි කිව්වා නේද තෝගේ ඇහුවේ නෑ නේද කියලා බයින්න පටන් ගන්නනේ. එතකොට ඔන්න ඕක. එතකොට තර්ජනය කියලා කියන්නේ අපිට මොකක් හරි අවාසිදායක දෙයක් වෙනවනම්. දැන් උදාහරණයක් විදිහට ඔයාට පන්ති 1 වෙන්න දෙන්නෙම නෑ තව යාළුවෙක් ඉන්නවා. මෑන් 1 වෙනවා හැම පාරම. ඔන්න පුතේ තර්ජනයක්. තර්ජනයක්. එතකොට මොකද කරන්න ඕනේ? උට කන්ට දෙයක් දාලා උට මේ එක නැත්තම් මොකක් හරි උස්සලා කිඩ්නැප් කරලා කරන්න එහෙම මුකුත් කරන්න බෑ. ඔයා ඒවා කල්පනා කරලා බලන්න. එයා තර්ජනයක් නම් ඔයා කොහොමද ඒකට ෆේස් කරන්නේ? එතකොට තම තමන්ගේ ජීවිතවලට පුතේ මේවා හදන්න පුළුවන්. SWOT විශ්ලේෂණයක්, SWOT analysis කියලා කියන ෂඩුවත විශ්ලේෂණය. අපි ව්‍යාපාරයක් දිහා බැලුවම හරි? right. ශක්තියින් කියලා ගත්තොත් පුතේ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක්. ආයතනයට හොඳට සල්ලි තියෙනවා නම් ඒක ශක්තියක්. කලමනාකරුවන්ගේ අත්දැකීම් මම අර ඉස්සෙල්ලා උදාහරණ කිව්වේ. පිළිගත් සන්නම් නාමය. මොකද්ද සන්නම් නාමය කියලා කියන්නේ? ට්‍රේඩ් මාර්ක් එකක්. කොකාකෝලා. එකම හිතන්න කොකාකෝලා කියන එක. පුතේ ඉපදෙන්න ඉන්න දරුවෙක් පවා දැනගෙන ඉන්න නමක් තමයි කොකාකෝලා. ඉපදෙන්න ඉන්න දරුවෙක් පවා අම්මගේ බඩ ඇතුලේ තාම ළමයයි නේ. හැබැයි එළෙනකොට දන්න ඌ කොකාකෝලා කියන්නේ මොකද්ද කියලා. ඒ තරමට කොකාකෝලා ප්‍රබල සන්නම් නාමයක්. ඒ තරමට ප්‍රබල ට්‍රේඩ් මාර්ක් එකක් නේ. අන්න ඒ වගේ පිළිගත් සන්නම් නාමයක් තියෙනවා කියන්නේ ව්‍යාපාර ශක්තිය. සේවකයෝ දක්ෂ නම්, සේවකයෝ කම්මැලි නැත්තම්, සේවකයෝ අපිට ව්‍යාපාරට ආදරේ නම් ඒක අපිට ශක්තියක්. දුර්වලතා කියලා කියන්නේ මෙන්න මේ නොමැතිවීම කියලා කියන්නේ මොකක් නැතිවීමද? මේ එහා පැත්තේ කියන එක නැතිවීම. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැතිවීම. කලමනාකරුවන්ගේ අත්දැකීම් නොමැතිවීම. පිළිගත් සන්නම් නාමයක් නොමැතිවීම. සේවකයන්ගේ දක්ෂතා නොමැතිවීම. ඒතර නොමැතිවීම කිව්වේ එහා පැත්තේ තියෙන ශක්තියින්ම
අනිත් පැත්ත හරවලා වාට විභාගෙ ලියන්න පුළුවන්. හැබැයි වාගේ අච්චු පොතේ මට මතක විදියට මෙහෙම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් දීලා නැහැ. නිකන් ඒ දුර්වලතාව වලටත් වෙන මොනවද මන්ද ටිකක් කොහෙන්දෝ මන්ද හොයාගෙන දානවා. නේ? ඉතින් ඔන්න පාඩම් ගන්න පොඩ්ඩක් අපහසුයි. දැන් මේම කරාම හරි ලේසි. ශක්තිය මොකද්ද? ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙනවා. දුර්වලතාවය මොකද්ද? ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැහැ. ශක්තිය මොකද්ද? කළමනාකරුවන්ගේ අත්දැකීම් තියෙනවා. දුර්වලතාවය මොකද්ද? කළමනාකරුවන්ගේ අත්දැකීම් නැහැ. ඉතින් හරිම ලේසි පාඩම් කරන්න. හරි සමහර අච්චු පොතේ තියෙන දේවල් ටිකක් පාඩම් කරන්න අපිට ආදරයකට නෙමෙයි ඔක හදලා තියෙන්නේ. සිලබස් එක කොට දාගන්න හදලා තියෙනවා. අපිට කවුරුත් ආදරයට ඔක හදලා නැහැ. මෙන්න මේ විදිහට දාගන්න දුරවල් පාඩම් කරන්න හරිම ලේසි. ශක්තියින් 3ක්වත් අඩුව පාඩම් කරගන්න. ඔයාට ලේසි කියලා හිතන තරු ලකුණු 3ක්. ලේසි කියලා හිතන තරු ලකුණු 3ක් මේකෙන් නම් කරගන්න. 1 2 3 4ට කැමති ලේසි කියලා හිතන තරු ලකුණු 3ක් දාගන්න. දුර්වලතාවත් ඒකෙම අනිත් පැත්ත ඒ තරු ලකුණු 3 දාගන්න. එතකොට මේකෙන් 3ක් පාඩම් කරනවා හොඳටම ඇති. 3ක් පාඩම් කරනවා හොඳටම ඇති. පුතේ අවස්ථාවක් නව නගරයක් නිර්මාණය වෙනවා. පුතේ අලුත් නගරයක් නිර්මාණය වෙනවා නම් හරි අලුත් නගරයක් නිර්මාණය වෙනකොට ඔයගොල්ලෝ දන්න ප්‍රධානම දේ තමයි ඉඩකඩම් මිල ඉහළ යනවා. ඉඩකඩම් මිල ඉහළ යනවා. ඊට පස්සේ කඩ වැඩි වෙනවා. සේවකයන්ට රැකියා අවස්ථා ගොඩක් හම්බ වෙනවා නේ. ඒතර ඔය වගේ දේවල් අවස්ථා. දැන් මම උදාහරණයක් ඕනනම් කියන්නම්. මේක සත්‍ය සිදුවීමක්. එකතරා කඩයක් තිබ්බා. පොඩි පෙට්ටි කඩයක්. පොඩියට හදපු පෙට්ටි කඩයක්. වේලි පාරායිනේ බිස්නස් කරනවා. පුංචි මේ ගමක හරි. පුංචි පෙට්ටි කඩයක් අවසරකින් පුංචි ආප්ප ටිකක් නියව කරනවා. වඩේ ටිකක් දානවා. ඒ ළඟට ආවා අලුතෙන්ම ගැහුවා ගාමන්ට් ෆැක්ටරි එකක්. ඒ යාගේ පෙට්ටි කඩේ තියෙන තැනටම එහා පැත්තෙන් මහා විශාල ගාමන්ට් ෆැක්ටරියක් ඉදි වුණා. ඔය ගාමන්ට් ෆැක්ටරියේ 2000 3000ක් වැඩට ආවා. 2000 3000ක් වැඩට එන්න ගත්තා. අර පෙට්ටි කඩේට මොකද උනේ? ඒ පෙට්ටි කඩේට පිටිපස්සේ තියෙන ඉඩමේ අයිතිකාරය අරගෙන සම්පූර්ණ කඩේකුත් දාලා දැන් තට්ටු 3කට ඒ කඩේ තියෙනවා. මොකක්ද හේතුව? අර ගාමන්ට් ෆැක්ටරිය ආවට පස්සේ ගාමන්ට් එකේ ඉන්න කෙල්ල කොල්ලෝ සේරම අර ආප්ප වඩේ ඊට පස්සේ බත්තුව සේරම කන්න ප්ලේන් ටිකක් එම් බොන්න එන්නේ ওই පෙට්ටි කඩේ. ඉතින් අරයට හිතා ගන්න බැරි විදිහට මේ පෙට්ටි කඩේ දියුණු වුණා. දැක්කද? අපි දන්නේ නැහැ මොන මොහොතේද අපිට chance එක උදා වෙන්නේ කියලා. අපි අන්නේ වල කියන අවස්ථාව කියලා. අපේ අවස්ථාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. සයිද ඒක අපි දන්නේ නැහැ මොන කාලෙද එයිද කියලා. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. උදේ ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවා ව්‍යාපාරයට යොදන දෙයක්. ඒක මුදල් වෙන්න පුළුවන්. ඒක මොකක් හරි ගොඩනැගිල්ලක්, ලී බඩුවක්, උපකරණයක්, මොකක් හරි භාණ්ඩයක් එහෙම වෙන්න පුළුවන්. ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවා ව්‍යාපාරයට යොදන මුදලක්. එහෙම නැත්නම් මොකක් හරි දෙයක්. ගොඩනැගිල්ල. දැන් තමන්ගේම ගොඩනැගිල්ලේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අයිතිකරුවා එයාගේ ගොඩනැගිල්ල දාපු එක ප්‍රාග්ධනය. අයිතිකරුවා දැන් ඔයාට කොත්තු කඩයක් පටන් ගන්න ඕන නම් කොත්තු කඩේට පටන් ගන්න ඔයාගේ අතේ රුපියල් ලක්ෂ 5ක් තියෙනවා නම් ඒ ලක්ෂ 5 ව්‍යාපාරයේ පටන් ගන්න දාන නිසා ඒ ලක්ෂ 5ට අපි කියන පුතේ ප්‍රාග්ධනය කියලා. හරි. අපි දැන් ආයේ මේකට අධිවේගී මාර්ග නිර්මාණය අනිවාර්යයෙන් අර කියපු කතන්දරේමනේ. අධිවේගී දැන් හොඳට බලන්න ඕගොල්ලෝ කොළඹ කට්ටිය ඉන්නවනම් මම උදාහරණ ගන්නම්. ඔය හෝමාගම මහ විශාල මේ හයිවේ එන්ට්‍රන්ස් එක ගැහුවා. දැන් කොට්ටාව හෝමාගම අතර තියෙන එක මංචි සමාගම ගාව තියෙන එක. පුතේ ඉස්සර බලු බල්ලෙක් නෑ ඔතන මේ කිසිම කඩයක් නෑ. බලු බල්ලේ පාරවල රැඳෙන්නෙත් නෑ. දැන් එක පේලියට කඩවල්. එක පේලියට මේ කඩවල් දාගෙන පාරවල අයිනෙත් දා මුංචි පෙට්ටි කඩයි. ඊපස්සේ ඇතුලේ මහ විශාල පීසාට් ගහලා නේ. එතකොට මේවත් අධිවේගී මාර්ග නිර්මාණය වෙනවා කියන්නේ පුතේ අපිට අවස්ථාවක්. බදු සහන ලබා දීම රජයෙන් ටැක්ස් එකක් ෆ්‍රී වෙනවා. ෆ්‍රී වුණොත් ඒක වාසියක්. පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම අවස්ථාවක් වෙන්න පුළුවන් නේ. සමහරලාට අපි හිතමු බත් කකා හිටපු කට්ටිය සමහරට පීසා කන්න ටික නැඹුරු වෙනවා. පීට්සා කන්න. ඒතකොට ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒතකොට පීසා හදන කම්පැනි වලට හොඳ අවස්ථාවක්. තර්ජන ස්වභාවික ආපදා. දැන් අපිට මේ වෙලාව තියෙන මොකද්ද මහා තර්ජනයක්. මේ අපේ ඉගෙන ගැනීමට පවා ඊට පස්සේ ව්‍යාපාරිකයන්ට පවා මේ හැමෝටම වෙලා තියෙන තර්ජනය මොකද්ද? කොරෝනා. හොඳ තර්ජනයක්. තරඟකරුවෝ බිහි වෙන එක තර්ජනයක්. වෙළඳ සම්බාධක පැනවන වෙළඳ සම්බාධකයන් රටවල් අතර ව්‍යාපාර කරනකොට මේ එක එක රටවල් ඇඟිලි ගහනවා. ඒකට මම පුංචි උදාහරණයක් කියන්නම් පුතේ.
ලංකාව තේ යවන ප්‍රධාන රටක් තමයි රුසියාව. ලංකාවෙන් තේ එක්ස්පෝර්ට් කරනවා අපනයනය කරන රුසියාවට. රුසියාවෙන් අපි ඇස්බෙස්ටෝ ෂීට් ගන්නවා. ඔය වහල වලට ගහන ෂීට් ඔය අලියා මැස් කරන හැටි කියව කියන්නේ. රුසියාවෙන් අපි ඇස්බෙස්ටෝ ෂීට්ස් ගන්නවා. එතකොට අපි කාලයක් මේ කිව්වා ඇස්බෙස්ටෝ ෂීට් අපි ලංකාවට ගෙන්නන එක නතර කරනවා කියලා. අපි ලංකාවෙන් හදමු කියලා. රුසියාව බැලුවා මේ මොකද මේ මුන් ඉන්න හදන්නේ මොකටද කියලා මේ කිව්වා මේ එහෙම බෑ ඔගොල්ලෝ අපෙන් දිගටම ගන්න කියලා. අපි කට්ටියව බෑ අපි ගන්නෙ නෑ. අපි ඔයාලගෙන් ඇස්බෙස්ටෝ ගන්නෙ නෑ කියලා. ඊපස්සේ රුසියාවෙන් මොකද කරේ? අපේ යවන තේ කොළවල එක තේ පැකට් එක කුරුමිනියෙක් ඉන්නවයි කියලා කම්ප්ලේන් එකක් දැම්මා. ඒක ගොඩක් වෙලාට බොරුවක් නේ. එහෙම වෙන්න විදියක් නැහැ. කම්ප්ලේන් එකක් දැම්මා. ඊට පස්සේ කිව්වා අපි වහාම ඕගොල්ලන්ගේ රටෙන් තේ ගන්න එක නතර කරනවා කියලා. ඔන්න එතකොටම තමයි ලංකාව මිනිසුන්ට රත් වෙන්න ගත්තේ. රුසියාවට පුදුමාකාර විදිහට අපි තේ යවනවා. තේ අපනයනය කරනවා. අපි අරගොල්ලන්ගේ ඇස්බෙස්ටෝ ෂීට් ගන්න එක නවත්තනවා වගේ නෙමෙයි අපෙන් තේ ගන්න එක රුසියාව නැවැත්තුවොත් ඒක අපිට ලොකු බලපෑමක්. අපි පුංචි රටක් දුප්පත් රටක්. මොකද උනේ? බය වුණා කිව්වා පිස්සුද අපි මේ විහිළුවක් කරේ එවන්න ඇස්බෙස්ටෝ එවන්න කියලා කිව්වා. හරි ලස්සන කතන්දර මේවා. උදාහරණ. ඒක නිසා ලංකාවේ රටවල් වලට මේ වගේ මේ සම්බාධක යකේ මොකක් හරි බාධා කිරීමක් නේ. ඒක නීති දෙයක් දාන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ලස්සනට එයින් ඇස්බෙස්ටෝ ගෙන්නනවා අපි තේ ටික යවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එනවා ඊළඟ එකට නව තාක්ෂණයට අනුගත වීම දුෂ්කර වීම. දැන් මුල් කාලේ Zoom class කරනවා කියලා කිව්වම ළමයි මෙලෝ හත් ඉලව්වක් දන්නේ. ළමයි විතරක් නෙමෙයි දෙමව්පියෝ දන්නේ නැහැ. Zoom මොකද්ද Zoom? මොකද්ද Zoom? මොකද්ද Zoom? මොකද්ද කොහොමද කරන්නේ? අපෝ අපිට බෑ. ඉතින් හැබැයි දැන් ඈත ඉන්න ළමයි පවා නේ මම දැක්කා ටීවී එකෙන් පව් ඔය කඳු මුදුන නැගගෙන සිග්නල් අල්ලගෙන නේ දැන් මෙතන තරත් ඇති ඉතින් ඔය වගේ ළමයි නේ කැලේ ඇස්සේ බඩ ගාගෙන හරිම දුක් විඳගෙන ඉගෙන ගන්න ළමයි ඇති. මෙතනත් ඇති. මතක තියාගන්න එහෙම ළමයිට යන්න පුළුවන් දුර ප්‍රමාණය වැඩි යා. හරි. ඒක නිසා ලොකු තරංගයක් දෙන්න පුළුවන්. එතකොට තාක්ෂණයන්ට අනුගත වෙන්න දුෂ්කර වුණොත් ටිකක් අමාරු වුණොත් දැන් නම් හැමෝටම Zoom පුරුදු වෙලා නැති. ඒතර ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. අපි එනවා බාහිර පරිසරයට. පුතේ බාහිර පරිසරය. ගනුදෙනුකරුවෝ කියන්නේ කවුද කියලා මේක කියවන්න මේවා ලොකුවටම අපිට වැදගත්කමක් නෑ. මේවා පාඩම් කරගන්න දෙයක් නෑ. භාණ්ඩ සේවා මිලට ගන්න කට්ටිය ගනුදෙනුකරුවෝ. ඒවා මුදෙන් පාඩම් කරන දේවල් නෙමෙයි. සැපයුම් කරුවෝ කියන්නේ සපයන කට්ටිය. මොනවද? අමුද්‍රව්‍ය. ඒක මතක තියාගන්න. මෙන්න අමුද්‍රව්‍ය කියන එක highlight කරලා තියාගන්න. අමුද්‍රව්‍ය කියන එක පුතේ highlight කරගන්න. අමුද්‍රව්‍ය කියන එක highlight කරගන්න. පුතේ තරංගකරුවෝ. තරංගකරුවෝ කියන්නේ අපේ වගේම ව්‍යාපාර කරන අනෙක් කට්ටිය. ඔයාලට දැන් තරංගකරුවෝ කියවම යම් කිසි දෙයක් හිතෙනවනේ. ඒ හිතන දේ ලියන්න. මේ මහලොකු මේවයි අර පාඩම් කළ යුතුම කියලා නිර්වචන නැහැ. මේවා විභාගයට අහන ප්‍රමාණයත් ගොඩාක් අඩුයි. අඩුම සම්භාවිතාවයක් තියෙනවා. හරි? මෙන්න මේවා අහන ඒවා. ඔන්න ගෙඩි පිටින් පන්න අහන ඒවා තමයි පුතේ මෙන්න මේ දේශපාලන පරිසරය. highlight කරගන්න ප්‍රතිපත්ති කියන එක. වෙන මුකුත් highlight කරගන්න බෑ පුතේ ප්‍රතිපත්ති. මෙන්න මේ වචනේ තියෙනවද නැද්ද කියන එක බලලා තමයි ඔයාලට විභාගේ හරි වැරදි දාන්නේ. විභාගේ හරි වැරදි දාන්නේ මේ වචනේ තියෙනවද නැද්ද කියන එක බලලා. පුතේ දේශපාලන පරිසරයේ කියපු ගමන් ඔළුවට ගන්න ප්‍රතිපත්තියක්. දේශපාලන පරිසරය කියන්නේ මොකද්ද? රජය විසින් ඉදිරිපත් කරන විවිධ ප්‍රතිපත්ති. පුතේ highlight කරගන්න ප්‍රතිපත්ති කියන එක. දින 100 ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, අයවැය ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, කාන්තා වාකර සුරක්ෂණය කිරීමේ, කාන්තා ආරක්ෂා කිරීම ප්‍රතිපත්ති. මොකක් හරි බම්බුවක් ඉස්සරහට දාලා අගට ප්‍රතිපත්තිය දාන්න. මොකක් හරි බම්බුවක් ඉස්සරහට දාලා අගට ප්‍රතිපත්තිය දාන්න පුතේ කාටවත් වැරදි දාන්න බෑ. මේක වැදගත්ම දේ ප්‍රතිපත්ති. මොකද ආණ්ඩුවෙන් ආණ්ඩුවට රජයෙන් රජය වෙනස් වෙනකොට එක එක දේශපාලන පක්ෂ එනකොට ඔය කොහෙවත් නැති ප්‍රතිපත්ති කියලා තඳුරනවා. දින 50 ප්‍රතිපත්තිය, දින 100 ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය, නගර සංවර්ධන ප්‍රතිපත්තිය, පාසල් සංවර්ධන ප්‍රතිපත්තිය ඕන රෙද්දක් ඉස්සරහට දාලා අගට ප්‍රතිපත්තිය කියලා උදාහරණයක් ලියනවට අනිවාර්යෙන් හරිය දෙන්න. කිසි දෙයකට බය වෙන්න අනිවාර්යෙන් හරිය දෙන්න. ඊළඟට පුතේ නෛතික පරිසරය නෛතික ලියන්නේ මෙහෙම නෙමෙයි. මේ කියන්නේ නයි කියන්නේ අර සර්පයෝ කියන එක මේ නයන් නෙමෙයි කොම්බු දෙක දාගන්න මේකේ සිංහල ටයිපින් පොඩ්ඩක් අපහසුයි. ඒකයි මෙහෙම දාලා දින ඔයගොල්ලෝ ලියනකොට කොම්බු දෙකයි නයන් නෛතික පරිසරය කියලා ලියන්න. ඒක highlight කරගන්න අනපනත් කියන එක පුතේ. අනපනත් කියන එක highlight කරගන්න. අනපනත් කියන එක highlight කරගන්න. මෙන්න මේ අනපනත් කියන එක highlight කරගන්න. දුටු තැන ලියන්න ඕනේ අනපනත් කියලා. එච්චරයි.
විභාගෙදී ඇහුවොත් නෛතික පරිසරය මොකක්ද කියලා රජය විසින් දෙන නැත්නම් දාන නැත්නම් පනවන අනපනත් එච්චරයි. අනපනත්. ඒකේ නම් මේ හිතන අවුරුදු දාන්න එපා ඈ කලින් එකේ වගේ. ඒකේ හිතන මේ අවුරුදු දාන්න ලෑස්ති වෙන්න එපා. ඒකේ 2007 අංක 7යි 1990 අවුරුදු 50යි ඔය දෙක පාඩම් කරගන්න. වෙන විකල්ප නැහැ. අනිවාර්යෙන් මේ දෙක පාඩම් කරගන්න. is a must ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මේ දෙක අනිවාර්යෙන් පුතේ පාඩම් කරගන්න. මේක පේන තැනක ගහ ගන්න කියන්නේ ඒකයි. මේවා අමතක වෙනවා ඕගලන්ට. ඊළඟට පුතේ තාක්ෂණික පරිසරය. ඒක අවුලක් නැහැ තාක්ෂණික නව සොයා ගැනීම. තාක්ෂණික සොයා ගැනීම කියන එක highlight කරගන්න. තාක්ෂණික සොයා ගැනීම කියන එක highlight කරගන්න. තාක්ෂණික සොයා ගැනීම කියන එක highlight කරගන්න. තාක්ෂණික හොයාගන්න. නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය ඔය ඒ දෙක පාඩම් කරගන්න. නැනෝ කියන්නේ දාන්න බොහොම අර චූටි තාක්ෂණනේ මේ අංශු වලින් මේ හදන ඩිජිටල් කියලා කියන්නේ ඔය අපිත් මේ එක එක්තරා විදිහකට ඩිජිටල් තාක්ෂණයක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඔන්න ඊළඟට වැදගත්ම එක මේ පාඩමේ වැදගත්ම එක මේක. ආර්ථික පරිසරය මෙතන පුතේ දාගන්න තරු වටේට තරු මල් දාගන්න වටේට තරු මල් වැස්සක් දාගන්න මෙතන. ඒ තරමට වැදගත්. ආර්ථික පරිසරය. ආර්ථික සාධක ක්‍රියාත්මක වන පරිසරය ආර්ථික පරිසරය. ලියා මේ highlight කරගන්න ආර්ථික සාධක ක්‍රියාත්මක වන ආර්ථික සාධක ක්‍රියාත්මක වන පරිසරය කියන එක highlight කරගන්න. මේවා විභාගේ පන්න. ආර්ථික පරිසරය යන කුමක්ද? ආර්ථික සාධක ක්‍රියාත්මක වන පරිසර highlight කරගන්න. හරි. ඊළඟට ආර්ථික පරිසර සාධක මේකෙන් අඩුම 5ක් ඔයා පාඩම් කරගන්න ඕනේ. ඔයාට ලේසි කියලා හිතන තරු 5ක් මේකට දාගන්නම් කරගන්න. මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ පොලි අනුපාතය කියලා කියන්නේ බැංකු ණයටයි තැන්පතු වලටයි අදාළ පොලි අනුපාතය. ඔයා බැංකු ණයක් ගත්තොත් ඔයා පොලියක් ගෙවන්න ඕන අන්නේ පොලි අනුපාතය. ඔයා බැංකුවේ සල්ලි තැන්පත් කරොත් ඒ තැන්පත් කරපු මුදලට ඔයාට පොලියක් ලැබෙනවා. අන්න ඒ අනුපාත. මේ දෙකම තමයි පොලි අනුපාතය. බැංකු ණය පොලි අනුපාතය වෙන්න පුළුවන්. තැන්පතු පොලි අනුපාතය වෙන්න. පුතේ උද්දමනය කියන එක ඔයාට නිතරම ටීවී එකේ අහන්න දකින්න ලැබෙන දෙයක්. උද්දමනය ඉංග්‍රීසි වලින් කියන පුතේ අපි ඉන්ෆ්ලේෂන් කියලා. උද්දමනය කියලා කියන්නේ අපේ මුත්ත පාන් ගෙඩිය ගත්තේ 750යි. අපේ මුත්ත පාන් ගෙඩිය ගත්තේ 750යි. අපේ 100 පාන් ගෙඩිය ගත්තේ රුපියල් 5යි. රුපියල් 5යි. පුතේ දැන් මම පාන් ගෙඩිය ගන්නවා. දැන් මම පාන් ගෙඩිය ගන්නවා රුපියල් 120යි. right? පෙති පාන් ගත්තොත් 120යි නැත්නම් normal පාන් 60ක් 70ක් විතර එනවනේ. නේ අපේ මුත්ත ගත්ත 750යි 100 ගත්ත රුපියල් 5යි මං ගත්ත රුපියල් 120යි. බලන්න පුතේ පාන් ගෙඩියට වෙච්ච වැඩේ පාන් කියා ගන්න බැරි වුණා. පාන් ගෙඩියට වෙච්ච වැඩේ. ඕකට අපි කියන උද්දමනය. මිල වැඩි වුණා. අපි කොහොමද ඒකට කියන්නේ? මෙන්න highlight කරගන්න මෙන්න මේ ටික පුතේ ඉතා වැදගත් පොලිය මේ උද්දමනය කියන එක highlight කරගන්න. ඔයාගෙන් අහන්න පුළුවන්. උද්දමනය highlight කරගන්න. එතකොට ඒක ඔයාලට පාඩම් කරගන්න වෙයි යා. භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම. අඛණ්ඩව ඉහළ යාම කියන එක අන්ඩර්ලයින් කරන්න. රතු පෑනක් අරගෙන අඛණ්ඩව ඉහළ යාම කියන එක highlight මේ අන්ඩර්ලයින් කරන්න. හැමතැනම highlight කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ අඛණ්ඩව ඉහළ යාම කියන එක අනිවාර්යෙන් වැදගත් වචනේ මේක විභාගෙදී ඇහුවොත් උද්දමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම් ඉහළ යාම. එතකොට මේවා පේන තැනක ගහන්න කියලා කියන්නේ පුතේ නිතර දෙවිලේ නිකන් මේවා බලන්න. ජොලියට වගේ කහනවට පුතේ බලන්න. මේවා නිකන් බලන්න. ඊළඟ 3 සේවා නියුක්තිය. ජනතාවට සුදුසු රස්සා දීම. ජනතාවට සුදුසු රැකියා ලබා දීම. ජනතාවට සුදුසු රැකියා ලබා දීම සේවා නියුක්තිය. ලංකාවේදී ඕවා ටිකක් අඩු. විදේශ විනිමය අනුපාතය අන්න නියම කතාව. දැන් ඩොලර් එකක් කීයද? දැන් ඩොලර් එකක් 200ක් උඩ නේද යන්නේ නේ? අන්න ඒකයි මම කිව්වේ අපි කොච්චර දුප්පත්ද කියලා ඔයගොල්ලන්ට තේරෙවි එක දවසක් හරි ඉතියෝපියාවට හරි පය තිබ්බ දවසට. අපි විහිළුවට කියනවා අනේ උඹ ඉතියාවෙන්ද බං ආවේ කියලා. අපි ජොලියට කියනවා යාළුවන්ට කියනවා උඹ ඉතියෝපියෙන් ආපේ කෙද්ද කියලා. පුතේ ඉතියෝපියාවේ අහස උසන බිල්ඩින් තියෙනවා. දැන් ඒ රටවල් වල කියනවා ඇති උඹ ශ්‍රී ලංකාවෙන් ආපේ කෙද්ද කියලා. අනිවාර්යෙන් කියනවා. ඒ රටවල් වල කියනවා ඇති උඹ ශ්‍රී ලංකාවෙන් ආපේ කෙද්ද
කියලා නෝන්ඩියට අහන වෙනවා. ඒ තරමට ඉතියෝපියාවත් අපිව පහු කරගෙන ගිහිල්ලා නම් පුතේ අපිට මොන කෙහෙම් මලක්ද නේ. ඉගෙන ගන්න එකේ අරින්න වෙන විකල්ප නැහැ. ඉගෙන ගන්න අරින්න වෙන විකල්ප නැහැ. ඉගෙනගෙන ගේමක් ගා ගන්නවා. වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට පුතේ විදේශ විනිමය අනුපාතය කියන්නේ රටවල් අතර මුදල් හුවමාරු වෙන අනුපාතය. මුදල් හුවමාරු වෙන දැන් අපි වගේ කෙනෙක් ඇමරිකාවේ ගිහිල්ලා අපි සල්ලි ටිකක් එකතු කරගෙන ඇමරිකාවේ ගිහිල්ලා අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. මොකද එහි වියදම් ටිකක් වැඩි. හැබැයි ඇමරිකාවේ කෙනෙක් පුංචි පොකට් මනි එකක් පුංචි මේ සාක්කුවේ තියෙන පුංචි සල්ලි ටිකක් අරන් ගිහලා මේ මාසයක් දෙකමාරක් ජීවත් වෙන්න පුළුවන් හොඳට. ඇයි හේතුව? ඒ රටවල් වල ආදායම් මට්ටම් ඉහළයි. right? ලංකාවේ රුපියල් 30000ක් හොයනවා කියලා කියන්නේ. හොඳම උදාහරණය මම කියන්නම් පුතේ. පුතේ ලංකාවේ මිනිස්සෙට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩුම වාහනයක් තමයි ඇල්ටෝ එක. අඩුම වාහනේ ඇල්ටෝ එක. පුතේ ලංකාවේ දැන් අලුතෙන් එන ඇල්ටෝ එකත් ලක්ෂ 30ක් විතර එනවා. අලුතෙන් එන එක. පුතේ ඕක ඉන්දියාවේ විකුණන්නේ ලක්ෂ 3යි 4යි. පුතේ ලක්ෂ 3ට ඇල්ටෝ එකක් ගන්න පුළුවන්කම තියාගෙන අපි ලක්ෂ 30ක් දීලා ඇල්ටෝ එකක් පදිනවා නම් ඇල්ටෝ කාර් එක කියන්නේ චූටි කාර් එකක්. දන්නේ නැති ළමයිනුත් හරි. පුංචි කාර් එකක්. ඉන්දියන් ඇල්ටෝ කාර් එක. හරි. ඒ වගේ ඉන්දියාවෙන් රුපියල් ලක්ෂ 3ක් වෙන කාර් එක මෙහි ලක්ෂ 30යි. කාර් 10ක් පදින්න පුළුවන් සල්ලි ටික දීලා එක කාර් එකක් පදින අසීමිත සම්පත් තියෙන පට්ටම ආශ්චර්යමත් රටක් තමයි පුතේ ලංකාව. ඒක නිසා ඉගෙන ගනින්න. ඒක තමයි කියන්න තියෙන්නේ. right 6 ඉතුරු ආදායම් ව්‍යාප්තිය. රටක සමස්ත ආදායම ජනතාව අතර බෙදී යාම. මේකටත් ලොකු උදාහරණ තියෙනවා මම වෙලාව නැහැ ඉස්සරහදී කියන්න. ඉතුරු වියදම් නොකර ඉතුරු කරගත් මුදල් ප්‍රමාණය. හරිනේ. ඔයාට අම්මා දෙනවා රුපියල් 100ක්. පුතේ අද ගිහින් කැන්ටින් එකෙන් ඉස්කෝලේ ගිහින් කැන්ටින් එකෙන් කාපන් කියලා මෑන් මාළු පාන් ගෙඩියක් කරන රුපියල් 40යි. රුපියල් 60ක් ඉතුරු කරගෙන ගෙදර යනවා. හරිනේ. ඉතුරුම් කියන එක ලේසි. වියදම් කරා ආදායමක් හම්බෙච්ච එකෙන් වියදම් කරා ඉතුරු වෙච්ච ටිකට අපි කියනවා ඉතුරු. ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ රටවල් අතර තියෙන සුහදත්වය. මෙන්න මේ ටික හොඳට බලාගෙන මේකෙන් උද්දමනය කියන එකත් ඇතුළත්ව තව 4ක් පාඩම් කරන්න. සේරම 5ක් පාඩම් කරගන්න හරියට තරු ලකුණු දාගන්න කල්පනා කරලා පාඩම් කරගන්න ලේසියි. අවසාන ටිකට අපි එනවා. අවසාන ටිකට ගෝලීය පරිසරය. අපි කියනවා ගෝලීයකරණය කියලා. අපි කියනවා global environment නැත්නම් globalization කියලා අපි කියනවා. ගෝලීයකරණය රටවල් අතර ඔන්න පුතේ highlight කරගන්න ආර්ථික කියන එක highlight කරගන්න සමාජීය කියන එක highlight කරගන්න සංස්කෘතික කියන එක highlight කරගන්න සංස්කෘතික කියන එක highlight කරගන්න right ඔයාලා හොඳයි ළමයි මේ දැන් 11ත් පහුවෙලා ළමයි 95 දෙනෙක් ඉන්නවා group දෙකේම ඉන්නවා 500කට කිට්ටු වෙන්නේ දැන් අපි group දෙකක් හදලා දෙනවා group දෙකේම ඉන්නවා 500කට කිට්ටු වෙන්නේ මම දන්නවා මේකේ ළමයි සමහර කට්ටිය ඉස්කෝල පන්ති ඇති ඉස්කෝල පන්ති ඇති ඊට පස්සේ වෙන මොනාරි පන්ති වැටිලා ඇති ඒ අරෙන්න ඉතින් සමහර කට්ටිය ඉතින් ජොලියටත් group එකේ ඇති නිකන් link එක බලන්න ආපු කට්ටියනේ ඉතින් ඒ අතරින් ඔයාලා සුවිශේෂයි දැන් අද 95 දෙනෙක් ඉන්නවා ඉතුරු වෙලා ඉතින් මේ 95 දෙනා මං හිතනවා ඉතින් ආයේ මං හිතන්නේ මේ ඇම්මක් තියෙන නිසා නේ මෙතර මේ නිදිය ගන්න පුළුවන් වෙලාවෙ ළමයි ඔයගොල්ලෝ 95 දෙනෙක් මෙතන ඉන්නවා නේ ඉතින් ඇම්මක් තියෙන නිසානේ මෙතර මේ ඇවිල්ලා මේ ඉන්නේ නේ සමහරු මදුරුව තරදාල සමහරට කරන්ට් එකක් නැතුව ඇති ඉතින් මේ ඒ ඇම්ම තියාගන්න ඒ ඇම්ම තමයි ඔයාලා උගට දාන්නේ ඒක හොඳට මතක තියාගන්න මේ ඇම්ම තියාගන්න පුතේ A level ඉවර වෙන දවස වෙනකන් ඇම්ම තියාගන්න එතනින් පස්සේ පැල බැඳගෙන බුදියන්න පැල බැඳගෙන ට්‍රිප් යන්න පැල බැඳගෙන ගේම් ගහන්න ඕන මගුලක් කරන්න මේ ටික මහන්සි වෙන්න මේ පුංචි කාලය අවුරුදු 3 කියන්නේ පුංචි කාලය A level වලට ගත්තා 9 years 8 years හරි ගමන්නේ ගත්තා A level වලට හොඳ සර්ලා ටිකක් හොයාගත්තා ගේම ගැහුවා එක පිම්මෙන් කැම්පස් ගියාට පස්සේ උඹලා ඕන කසාද බැඳපල්ලා කිසි ප්‍රශ්නයක් නැහැ හරි එච්චරයි කියන්නේ එතකම් මහන්සි වෙලා නැත්තම් මේ වැඩේ කරන්න අමාරු ළමයි right ඔව් සමහරු කියනවා හීතලයි කියලා ඔව් නෝරෙලි කට්ටියත් ඇති අනිවාර්යෙන්ම නෝරෙලි කට්ටියත් ඇති මගේ නෝරෙලි ළමයි කීප දෙනෙකුත් කිව්වා මේ ඉස්කෝලේ පන්ති මොනවද වැටලා තියෙනවා කියලා හරි highlight කරගන්න මේක කිව්වේ පුතේ ආයි කියන්න ගෝලීය පරිසරය highlight කරගන්න කිව්වේ ආර්ථික පරිසරය සමාජීය පරිසරය සංස්කෘතික කියන එක හරි මෙන්න මේ තුන ආර්ථික සමාජීය සංස්කෘතික කියන තුන
highlight කරගන්න. ඕක අනිවාර්යෙන් විභාගය ඇහුවොත් ඔය වචන තුනත් එක්ක ගලපලා මෙන්න මේ අන්නේ ඔන්න බැඳියාව නැත්නම් සම්බන්ධතාවය සම්බැඳියාව වචනයක් මොකක් හරි වාට හිතන වචනයක් හරි එකට දාලා ඔය වචන තුන අනිවාර්යෙන් පාඩම් කරන්න. පුතේ ගෝලීය පරිසරයේ හිතකර බලපෑම් තියෙනවා අහිතකර බලපෑම් තියෙනවා. හිතකර බලපෑම් තියෙනවා අහිතකර බලපෑම් තියෙනවා. හිතකර මොනවද? නව තාක්ෂණයේ ලැබීම. හරිනේ. අලුත් තාක්ෂණය අපිට එනවා. ගුණාත්මක අමුද්‍රව්‍ය. ලංකාවට පිට රටවල් වලින් අපිට හොඳ අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. විදේශ ප්‍රාග්ධනය ලැබෙනවා. දැන් ඔය පෝර්ට් සිටි එකේම හදන්නේ නේ විදේශ කට්ටියකින් අපිට සල්ලි ලැබෙනවා. කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලැබෙනවා. නේ කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලැබෙනවා. එතකොට ලංකාවේ කියලා ඉතින් පුතේ මේ නව තාක්ෂණය කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර කියනවා හරි අඩුයිනේ. හරි අඩුයි. ලංකාවෙන් කරා එදා කිව්වා වගේ තේ ටික පොල් ටික රබර් ටික පිටරට යවලා මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර වාහන දේවල් තමයි ලංකාවට ගෙන්නන්නේ. right. අහිතකර සාධක දැඩි තරඟයක්. ගෝලීය පරිසර නිසා දැඩි තරඟයක් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාට පාසල් බෑග් නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි කියන්නේ ඉස්සරහට බිස්නස් එකක් විදිහට. හැබැයි චීනය අල්ලගෙන ඉවරයි. චීනය අඩු මිලට විකුණනවා බඩු. ඉතින් දැඩි තරඟයක්. දේශීය ව්‍යාපාර ස්ථාවර නෙමෙයි පුතේ අස්ථාවර. අස්ථාවර වෙනවා කියන්නේ දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා. 3. දේශීය සංස්කෘතිය අයහපත් නේ. ඇඳුම් පැළඳුම් වේවා ආහාර සංස්කෘතිය වේවා දැන් ඉස්සරහට හොඳට බලන්න ඉස්සරහට පුතේ ලංකාවේ ජනග්‍රහණය වැඩි වෙන්නේ චීන ජාතිකයෝ. හොඳට මතක තියාගන්න. හරි. දැන් මෙතන පොඩි චීන භාෂාව වචනයක් දෙයක් හරි උරු වෙලා ඉන්න. ඉස්සරහට පුදුමාකාර විදිහට චීන චව්වලා වැඩි වෙනවා. ලංකාවේ චව්වලා වැඩි වෙනවා. අපේ ළමයින්ට කසාද බඳින්න වෙන්නේ චව්වලා චව්විලා තමයි. හරි. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් චීන ජාතිකයෝ වැඩි වෙනවා ලංකාවේ. චීන කඩවල වල ඉස්සරහට සර්පයෝ මරන් කණේව බල්ලෝ මරන් කණේව තලගොයි ඊට පස්සේ ගොළු බෙල්ලෝ හැකරැල්ලෝ කූනිස්සෝ පළඟැටියෝ පත්තෑයෝ ආය ස්කෝපියන්ස්ලා හැමෝම මරන් කයි. හරි ඒවා ඉස්සරහට සුලභ වෙයි. ඉස්සරහට අනිවාර්යෙන් හොඳට මං කිව්වා කියලා මතක තියාගන්න චීන ජාතිකයෝ අනිවාර්යෙන් වැඩි වෙනවා අනිවාර්යෙන්. ඊළඟ 4 දේශීය පුහුණු ශ්‍රමය පිටරට යනවා අනිවාර්යෙන්. අපේ අහිංසක අම්මලා තාත්තලා අපේ නැන්දලා ගොඩක් කට්ටිය ඔය වෙන වෙන රටවල් වලට යනවා. ඇයි ලංකාවේ හොයන්න සල්ලි හොයන්න විදියක් නැහැ. ඉතින් අපේ අහිංසක අම්මලා තාත්තලා මොකද කරන්නේ පිට රටවල ගිහිල්ලා දුක් විඳලා සමහරලාට එක එක වද හිංසා වලට ලක් වෙලා පවා මෙහෙනවා. නේ. එතකොට ඕවා තමයි අහිතකර සාධක. right. ඔන්න ඔය ටික තමයි පුතේ අද අපි කතා කරේ. ඔන්න ඔය ටික තමයි අද අපි කතා කරේ ව්‍යාපාර පරිසරය කියන සමස්ත පාඩම මේ chart එක පාඩම් කරගත්තොත් ඔයාට 100% ලකුණු ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්. right. ඊළඟ දවසේ කතා කරන්නේ තුන්වෙනි පාඩමත් මම ඉවර කරන්න උත්සාහ කරනවා. තුන්වෙනි පාඩම තමයි ඔයාලට තියෙන ලොකුම පාඩම. හැබැයි ඔය ලොකුම පාඩම කෙටිම විදිහට කෙටිකම පාවිච්චි කරලා පුංචි ටේබල් එකක් සහ පුංචි ගැලීම් සටහනක් කියන ක්‍රම දෙකක් උපයෝගී කරගෙන ඒ පාඩම ඉවර කරනවා. තව පොඩ්ඩක් තරු ලකුණක් දෙකක් දාලා පුංචි කාරණාවක් දෙකක් දෙන්න පුළුවන්. එතකොට මේ පාඩම ඉවරයි. ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳන් ලෑස්ති වෙන්න accounting වලට right accounting වල ලෑස්ති වෙන්න මේවා පාඩම් කරලා තියාගන්න. හරිද? අනිත් කාරණාව තමයි පුතේ ඔයගොල්ලෝ grade 10 කට්ටිය ඉන්නවනම් හරිද? මෙතන පුතේ ඔයාලා grade 10 කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න 1.10 කියලා. 1 අංක 10 ටයිප් කරලා මට මැසේජ් එකක් දාන්න 1.0 බලමු ඔයාලට 11 වසර අයලක් කළත් එක පොඩි බර වැඩිවීම ආවොත් මම එතකොට ඔයාලට group එකක් හදලා ඔයගලන්ට මොන හරි උදව්වක් කරන්න බලන්න. හරි? grade 10 කට්ටිය ඉන්නවනම් පුතේ ඔයගොල්ලෝ මට මේ WhatsApp message එකක් එවන්න හොඳේ chat එකට එවන්න එපා පුතේ මට ඔයගොල්ලන්ට group එක හදන්න අමාරු වෙයි. බලමු අපි ළමයි කීප දෙනෙක් මේ සාමසැලකිය යුතු ප්‍රමාණයක් හිටියොත් පුතේ මම group එකක් හදලා ඔයගොල්ලන්ට ඒකට ටිකක් දාන්නම්. මොකද අයියලා අක්කලා එක්ක තව ඉස්සරහට යනකොට දැන් මේ මුල නිසා ගැටලුවක් නැහැ. තව ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට ටිකක් බර වැඩි වෙයිද දන්නේ නැහැ. ටිකක් ස්පීඩ් කරනවානේ. හරි? එහෙම වුණොත් අපි මම පොඩ්ඩක් සලකා බලන්නම්. හරි පුතේ. එතකොට අද පාඩම අමල් බිසෝ මෙතනින් ඉවරයි. හරි මෙතනින් ඉවරයි. දැන් ඔයගලන්ට අවස්ථාව පුතේ ප්‍රශ්න තියෙන කට්ටිය මෙහෙම රැඳිලා ඒ ප්‍රශ්න ටික විසඳගෙන යන්න. හරි පුතේ එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. ඊළඟ දවසේ නෝරදාම එන්න ගැම්මෙන් වැඩ කරන්න. හරි මාන්සියලා වැඩ කරන්න. හරි ගිහින් එන්න පුතේ good night.
good night. හරි